समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං भदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत् तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स පින්නතුනි අද ධර්ම දේශනාව තුලින් මම පැහැදිලි කරන්න කල්පනා කළේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරගෙන ආපු කාලේ කොයිතරම් නිර්මල ජීවිතයක් ගත කළාද? ඒ අනෝම ජීවිතය මොනතරම් ආශ්චර්යද අපූර්වයිද? ඒ අතීත ජීවිත කතාවන් වත්මන් අපේ ජීවිත හැඩගස්ව ගන්න මොනතරම් උපකාර කරනවද කියන කාරණාව පැහැදිලි කරමින් ධර්ම දේශනාවක් කරන්න. ඒ වෙනුවෙන් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ ජාතක පාළියේ සඳහන් වන ජයද්දිස කියන ජාතක ධර්ම දේශනාව. පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ධර්ම දේශනාව භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කොට වදාළා. මේ දේශනාව සිදු කරන්න පාදක වෙන මූලික කාරණාව සාම ජාතකයේ වත්මන් කතාව හා සම්බන්ධයි කියලා පැහැදිලි කරනවා. එහෙම සඳහන් කරන්නේ
භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේ දේශනාව සිදු කරන්නේ මාතුපෝසක භික්ෂූන් වහන්සේ නමක් නිසා. ඒ කාරණාව පින්නතුනි අපි මුලින් ටිකක් කෙටියෙන් සාකච්ඡා කළොත් අපි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවරම සාමාන්‍ය සිටු පවුලක් හිටියා. සාමාන්‍ය සිටු පවුලක් කියලා කියන්නේ 40 කෝටියකට වඩා අඩුවෙන් ධනෙ තියෙන අයට. සඳහන් කරනවා මේ සිටු පවුල 18 කෝටියක් විතර ධනෙ තිබුණ අය. මේ පවුලට හිටියේ එකම එක පිරිමි දරුවෙක් විතරයි. එක දවසක් තමන්ගේ මාලිගාවේ උඩුමහන් තලාවේ සිංහ පංජරයේ විවෘත කරලා පාර දිහා බලනකොට මේ තරුණ පුතා දකිනවා බොහොම පිළිවෙලට සුදු ඇඳගත්ත සුවඳ මල් දෝත දරාගත්ත විශාල පිරිසක් ඊටම සංවර ගමනින් පාර දිගේ ගමන් කරනවා. මේ තරම් පිළිවෙලට ඇඳලා මනාව සැරසිලා සුවඳ මල් දෝත දරාගෙන මේ පිරිස මේ කොහේ යනවද? ටිකක් හොයලා බැලුවා. මේ කුමාරයාට දැනගන්න ලැබුණ මේ යන්නේ ජේතවනාරාමයට. බණ අහන්න යන පිරිසයි මේ ඉන්නේ. මේ තරම් පිළිවෙලට මේ අය යන්නේ බණ අහන්න. එහෙනම් මටත් බණ අහන්න යන්න පුළුවන්. ඒ නිසා මමත් යනවා බණ අහන්න කියලා හිතලා බොහොම ඉක්මනට සූදානම් වෙලා තමන්ගේ මාලිගාවේ තිබිච්ච නොයෙක් වටිනා වස්ත්‍රත් අරගෙන සුවඳ මල් ආදියත් අරගෙන අර පිරිස එක්කම පිටත් වුණා. ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩිනකන් සියලු දෙනාම බලාගෙන ඉන්නවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. නිසි වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා එදා ධර්ම දේශනාවෙන් මේ කුමාරයා ලබාගත් ආදර්ශය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවෙන් තමන්ගේ හිතට ගත්තදී මේ සසර බොහොම භයානකයි. වහවහ කළ යුත්තේ සසරින් එතර වීමයි. ඒ සංසාරයෙන් එතර වෙනවා කියන කාරණාව පස්කුවට නොදා ඒ සඳහා වීර්ය වඩන එක ජීවිතයේ පළවෙනි පරමාර්ථය කරගත යුතුයි. ඒ සඳහා වහවහ සූදානම් විය යුතුයි කියන අදිෂ්ඨානය හිතට ආවා. ඊළඟට කල්පනා කළා වහවහ මේ සසරින් එතර වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ගිහි ගෙදර ඉඳලා ඒක කරන්න ටිකක් අමාරුයි කියලා හිතුණා. ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා තනියම තීරණයක් ගත්තා. සියලු දෙනාම උපස්ථාන ශාලාවෙන් පිට වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නිර්මල ශාසනයේ මට පැවිද්ද ලබලා දෙන්න බැරිද කියලා. අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පුළුවන්. නමුත් තමන්ගේ බාරකාරීත්වයේ දරන මව්පියොත් එක් කරගෙන එන්න. එහෙම නැත්තම් අවසරයක් ඉල්ලගෙන එන්න කියලා.
මොකද පින්නතනි කලින් නම් ශාසනයේ මව්පියන්ගෙන් අවසර ගන්නේ නැතුව පැවිදි වෙන්න ඕනේ කියලා කෙනෙක් ඇවිල්ලා කතා කරාම පැවිදි කළා. නමුත් පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ ඒ ක්‍රමය වෙනස් කළා. රාහුල කුමාරයා පැවිදි කරපු නිසා සුද්ධෝදන මහරජුරු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරුවෙක් පැවිදි කරනකොට මව්පියන්ගෙන් අවසරය ගත්තොත් හොඳයි නේද කියලා. පියාණන්ගේ වචනයට භාග්‍යතුන් වහන්සේ බොහෝම ගරු කළා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කැඳවලා භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව දැනුවත් කළා. දැනුවත් කළා විතරක් නෙමෙයි මව්පියන්ගේ අවසරය නැතුව ආවොත් මව්පියන්ගේ අවසරය අරගෙන එනතුරුම පැවිදි කරන්න එපා කියලා දේශනා කළා. අවසරය නොගෙන આવොත් පැවිදි කරන්න අවස්ථාවක් නැතුවමද ස්වාමීනි කියලා ඇහුවොත් එක අවස්ථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි පැවිද්ද ඉල්ලගෙන ආපු කෙනා ස්වාමීනි මම පැවිදි කළේ නැත්තම් මම මගේ ජීවිතේ නැති කරගන්නවා කියලා කිව්වොත් සියදිවි හානි කරගන්නවා කියලා කිව්වොත් ඔහුට අනුකම්පා කරලා පැවිද්ද ලබා දෙන්න කියන අවසරයකුත් භාග්‍යතුන් වහන්සේ තියෙනවා. ඒ අර විදිහේ ප්‍රකාශයක් කළොත් ඒක වංචනිකව කරන ප්‍රකාශයක් නෙවෙයි. ඒක ශාසනය වෙනුවෙන්ම මට පැවිද්ද ඕනෙමයි. එහෙම නැත්තම් මෙහෙම කරගන්නවා කියන හැඟීමක් තිබුණොත්. නමුත් මේ පුතාටත් සඳහන් කළා මව්පියන්ගෙන් අවසරයක් අරන් එන්න කියලා. දරුවට බොහෝම සතුටුයි. එහෙනම් මටත් පැවිදි වෙන්න පුළුවන්. මිටින් ඇරපු කුරුල්ලෙක් වගේ වහාම තමන්ගේ ගෙදර ගිහිල්ලා මව්පියන්ට දැනුවත් කළා මම මහාන වෙන්න කැමති මට අවසර දෙන්න කියලා. මේ කතාව පුතාගෙන් ඇහෙනකොට සඳහන් කරනවා මව්පියන්ට තමන්ගේ හදවත බිඳුනා වගේ දැනුණා කියලා. ඒ නිසා කියනවා පුතේ අපිට කියලා වෙන කවුරුවත්ම නැහැ. ඔබ විතරමයි අපිට ඉන්නේ. ඔබ අපිව අත්හැරලා ගියොත් අපි දෙන්න අනාගතේ බොහොම දුක් විඳින දෙපළක් බවට පත් වෙනවා. අපිට තියෙන එකම ඇහැ ඔබ විතරයි. ඒ නිසා ඔය අදහස අත්හැර ගන්න කියලා. නමුත් කුමාරයා නැවත නැවතත් ඉල්ලීම් කරන්නේ මට පැවිදි වෙන්න උවමනාමයි කියලා. පැවිදි නොකළොත් ආහාර වර්ජනය කරලා ජීවිතේ නැති කරගන්නවා කියලා සඳහන් කළා. නමුත් මව්පියෝ හිතුවේ නෑ කීවට එහෙම කරයි කියලා. නිතර නිතර අවවාද කළා පුතේ පැවිද්ද කියන්නේ බොහොම අමාරු කටයුත්තක්. පැවිද්ද තුල තියෙන්නේ බොහොම රූක්ෂ ප්‍රතිපදාවක්. සීතල ඕන වෙලාවට ලැබෙන්නේ උණුසුම. උණුසුම ඕන වෙලාවට ලැබෙන්නේ සීතල. බලාපොරොත්තු දේ බලාපොරොත්තු වෙලාවට කවදාවත් ලැබෙන්නේ නැහැ. පැවිද්ද හරිම රූක්ෂයි කියලා සඳහන් කළා. නමුත් තමන් ගත්ත අදහස කොහොමවත් වෙනස් කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. දැන් දින ගණනාවක්ම ආහාර ගන්නෙත් නැහැ. මව්පියෝ ඥාතීන් යහළු මිත්‍රයෝ හැමෝම කතා කරලා කරුණු පැහැදිලි කළත් හරියට නිකන් කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ. ඒ කිසිම පැහැදිලි කිරීමක්
ගණනකටවත් ගත්තේ නැහැ. අන්තිමට හැමෝම තීරණය කළා මෙහෙම හිටියොත් නිකම්ම මැරිලා යයි. පැවිදි වුණොත් අර ඉන්නේ අපේ හාමුදුරුවෝ කියලා කියන්නවත් කෙනෙක් අපට ඉඳී. ඒ නිසා පැවිදි කරමු කියලා. පැවිද්දට අවසර දීලා ආහාර පාන ආදීන් පෝෂණය කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක ගිහිල්ලා මව්පියන්ගේ අවසරේ තියෙන බව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. අපි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා මේ දරුවා පැවිදි කිරීමේ වගකීම බාර කළා. පැවිදි වුණාට පස්සේ ඊටාම උනන්දුයි භික්ෂුන් වහන්සේලා යටතේ ධර්මයේ විනය මනාව ඉගෙන ගත්තා. ධර්මයේ විනය හොඳින් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් මතක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කර්මස්ථානයක් අරගෙන ටිකක් දුරට වැඩම කරලා මගේ පැවිදි ජීවිතයේ මුදුන්පත් කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මම පැවිදි වුණේ ඇයි? ඒ කාරණාව මට වහා සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන ලබා දුන්නා. සවැත් නුවරින් දුර වනගත ප්‍රදේශයක ගමක් ඇසුරු කරගෙන පුංචි කුටියක වැඩ ඉඳගෙන උන්වහන්සේ 12 අවුරුද්දක් තිස්සේ දුතාංග ධාරීව ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කළා. පින්නතුනි වසර 12කට පස්සේ සවැත් නුවරින් පිටත් වෙච්ච එක භික්ෂුන් වහන්සේ නමක් මේ කැලෑබැද පුංචි ආරාමයට ආවා. ස්වාමීනි කොහෙද? ස්වාමීනි කවුද? කුමක් සඳහා වැඩියද? ඒ කිසිම කාරණාවක් විමසන්නේ නැහැ පින්නතුනි. භික්ෂුන් වහන්සේ නමක් වැඩියා. තමන්ගෙන් කළ යුතු ආගන්තුක වතක් තියෙනවා. මුලින් ඒ වත මනාව සම්පූර්ණ කළා. ඉන් පස්සේ විවේකීව තමයි කතා කරලා අහන්නේ ස්වාමීනි කොහේ ඉඳලාද වඩින්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ආයුෂ්මතුනි මම සවැත් නුවර කෙනෙක්. මම සවැත් නුවර ඉඳලා එන්නේ. එහෙම කියහම බොහොම සතුටුයි. හේතුව තමන්ගේ ගමේ ඉඳලා තමයි මේ වැඩම කරලා තියෙන්නේ. ජේතවනාරාමේ ඉඳලා තමයි වැඩම කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නේ සවැත් නුවර නිසා භාග්‍යතුන් වහන්සේ ගැන තොරතුරු අහලා භික්ෂු මහා සංඝරත්නය ගැන තොරතුරු අහලා ආගිය තොරතුරු බොහොමයක් කතා කරලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මතකද සවැත් නුවර අහවල් වීදී 18 කෝටියක් විතර ධනෙ තිබුණ සිටු පවුලක් හිටියා. ස්වාමීනි දැන් ඒ සිටුතුමයි සිටු දේවියයි කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි ඒ ගැන නම් මගෙන් අහන්න එපා කියලා. ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා නැවත කතා කරලා අහනවා ස්වාමීනි එහෙම කීවි. උන්වහන්සේ ඊට පස්සේ කතාව මුලින් ඉඳලා සඳහන් කළා. ආයුෂ්මතුනි මම එහෙම සඳහන් කළේ ඒ සිටු පවුල දැන් එතන නැහැ කියන්නයි. ඇයි ස්වාමීනි? ආයුෂ්මතුනි ඒ සිටු පවුලේ ඉඳලා තියෙනවා එක පුතෙක්. ඒ පුතා මීට අවුරුදු ගණනාවකට කලින් පැවිදි වෙලා තියෙනවා. නමුත් දැන් ඉන්නේ කොහෙද කියන කාරණාවක් ඒ කවුරුවත් දන්නේ නැහැ.
පැවිදි වෙන්න කලින් මව්පියෝ බොහොම අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් පුතාගේ බලවත් ඉල්ලීම නිසායි පැවිදි කරලා තියෙන්නේ. ඒ නිවසේ තිබිච්ච ධනෙට හිමිකම් කියන්න වෙන කෙනෙක් නැති නිසා යම් කෙනෙක් සිටුතුමාගෙන් ණයට මුදලක් ඉල්ලගත්තා නම් ඒ කවුරුවත් ආපහු ණය දුන්නේ නැහැ. දැසි දස්සොත් තම තමන්ට හිතුන විදිහට මාලිගාවේ ධන සම්පත් බඩු බාහිරාදී තම තමන්ගේ ගෙවල් වලට අරන් ගිහිල්ලා අන්තිමට ඒ දෙපළ හොඳටම අසරණ වුණා. ජීවත් වෙන්නවත් විදිහක් නැතුව ගියා. ආයුෂ්මතුනි දැන් එදා රන්තලී ආහාර අනුභව කරපු සිටුතුමයි සිටු දේවියයි බලක් කබල් දෙකක් අරගෙන හිඟමනේ යනවා කියලා. මේ කතාව අහගෙන ඉන්නකොට උන්වහන්සේගේ ඇස් දෙකින් කඳුළු වැක්කිරෙන්න ගත්තා. මම නිසා නේද මගේ මව්පියන්ට එහෙම වුණේ? මෙහෙම වෙන බව නේද පැවිදි වෙන්න කලින් මට කිව්වේ? මම එදා ඒක ඇහුවනම් අදත් මව්පියෝ හොඳට ජීවත් වෙනවා. මම දැන් මේ කුටියට ඇවිල්ලා 12 අවුරුද්දක්. නමුත් මට ශාසනයේ තවම කිසිම මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ. සමහර විට මේ ජීවිතෙන් මට මාර්ගයක් ඵලයක් නොලැබෙනව ඇති. මම එහෙනම් හෙට උදේම පිටත් වෙන්න ඕනේ මව්පියෝ ළඟට. සවැත් නුවරට ගිහිල්ලා සිවුරු අයින් කරලා අම්මා තාත්තා ජීවත් වෙනකම් මේ දෙන්න බලා ගන්නවා කියලා හිතුවා. අර භික්ෂුන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ඒ සිටුපවුලේ එකම පුතා මම නිසා තමයි මගේ මව්පියන්ට එහෙම වුනේ. ස්වාමීනි මට අනුකම්පා කරන්න. මම හෙට උදේම සවැත් නුවරට පිටත් වෙනවා. ඔබ වහන්සේ මේ කුටියේ ඉඳගෙන ශ්‍රවණ ධර්මයේ සම්පූර්ණ කරගන්න. එහෙම සඳහන් කරලා පහවදා උදේ පාන්දරම පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ මගට අවතීර්ණ වුණා. පින්නතුනි වෙන ගෙනියන්න නම් කිසි දෙයක් තිබ්බේ නැහැ. පාත්‍රේ සගල සිවුරයි විතරයි උන්වහන්සේට තිබුණේ. 12 අවුරුද්ද මනාව සිල් ගුණ ප්‍රගුණ කරලා තිබුණා. හැබැයිම භික්ෂුවක් හැටියට කටයුතු කළා. මේ 12 අවුරුද්දම දුතාංගධාරීව උන්වහන්සේ වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භික්ෂුව කුරුල්ලෙක් වගේ විය යුතුයි. මෙතනින් පිටත් වෙලා යනකොට වෙන ගෙනියන්න දෙයක් නොතිබිය යුතුයි. එහෙම කෙනෙකුට තමයි බොහොම ඉක්මනට නිවනට ලං වෙන්න පුළුවන්. ඒ නිසා අටපිරිකර හොඳටම ඇති කියලා දේශනා කළා. ඒ දේශනාවට අනුවම තමන්ගේ ජීවිතය හදාගත්ත කෙනෙක්. උන්වහන්සේ බොහොම සතුටින්ම පිටත් වෙලා සිවුරු අරින්න හිතාගෙන සවැත් නුවරට එනවා. ජේතවනාරාමේ පිටිපස්සෙන් තියෙන මාර්ගයෙන් තමයි උන්වහන්සේ වඩින්නේ. එහෙම වැඩලා දෙමං සන්ධියක නතර වෙලා උන්වහන්සේ කල්පනා කළා මේ දෙමං සන්ධියෙන් මේ පැත්තට ගියොත් ජේතවනාරාමෙට අනික් පැත්තට ගියොත් සවැත් නුවර නගරයට මම දැන් කොහාටද පිටත් වෙන්නේ? උන්වහන්සේ කල්පනා කළා සිවුරු ඇරලා මව්පියෝ දෙන්න පෝෂණය කරන කාරණාවට යොමු වුණාම මට ආයේ කවදනම් භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා අද රාත්‍රියත් භාග්‍යතුන් වහන්සේ දැකලා වන්දනා කරලා ධර්ම ශ්‍රවණය කරලා හෙට උදේම පිටත් වෙනවා කියලා හිතුවා.
එහෙම හිතලා උන්වහන්සේ ජේතවනාරාමයට වැඩියා. උන්වහන්සේ හිතන දේවල් උන්වහන්සේ කුටියෙන් බැහැර වෙලා වඩින්නේ ඇයි? මේ සියලුම කාරණා උන්වහන්සේ යම්සේ හිතනවද ඒ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ධර්මශාලාවේ ඇවිල්ලා බණ අහන්න වැඩ ඉන්න බවක් දන්නවා. සිවුරු අරින්නයි කල්පනාව. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා අද ධර්ම දේශනාවට මව්පිය ගුණය එකතු කරන්න ඕනේ. එදා ධර්ම දේශනාවේ මව්පියෝ පිළිබඳව කරුණු විශාල ප්‍රමාණයක් දේශනා කරලා මව්පියන්ගේ අගය පැහැදිලි කරලා පැවිදි වෙච්ච භික්ෂුවක් නමුත් අම්මා තාත්තා අත් නොහැරිය යුතුයි කියන කාරණාව දේශනා කළා. එහෙම දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ නැවත පැහැදිලි කළා පැවිද්දෙකුට පැවිදි ජීවිතයේ ඉඳලම ගිහිව ඉන්න අම්මයි තාත්තයි පෝෂණය කරන්න මව්පියන්ට උපස්ථාන කරන්න ඒකේ කිසිම බාධාවක් නැහැ මහණනි කියලා. ඒ වචන ටික ඇහෙනකොට මේ තරුණ භික්ෂුන් වහන්සේගේ හිත වතුර දාලා නිමුවා වගේ බොහෝම සහනයකටපත් වුණා. මොකද කැමැත්තෙන් නෙමෙයි සිවුරු අරින්න සූදානම් වෙන්නේ. මව්පියෝ නිසා. බොහොම සතුටටපත් වුණා එහෙනම් මට ශාසනික ජීවිතයෙන් බැහැර නොවීම මගේ මව්පියන් පෝෂණය කරන්න අවසර තියෙනවා මේ දේශනාවේ හැටියට. පහෝදා උදේම මව්පියෝ ළඟට යන්න තීරණය කළා. උදේ එළි වුණාට පස්සේ කල්පනා කළා මම අවුරුදු ගානකින් මව්පියෝ ගාවට යන්නේ. ඒ දෙන්නම දැන් වයෝවෘද්ධයි. අනික ජීවිතේ පවත්වන්න හිඟමනේ ගිහිල්ලා. එවන් මව්පියෝ ළඟට හිස් අතින් යන එක හොඳ මදි. මම මොනවද අරන් යන්නේ කියලා කල්පනා කළා. පාත්‍රේ සංගල සිවුරයි විතරයි ළඟ තියෙන්නේ. පින්නතුනි උන්වහන්සේට උදේම සලාක බතක් ලැබුණා. දාවිකයෝ අරගෙන ආපු දානි කොටසකින් උන්වහන්සේගේ පාත්‍රයටත් දානි කොටසක් ලැබුණා. පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ නැතුව දානි ටිකක් පාත්‍රයට ලබාගත් පළවෙනි දවසේ. ඒ නිසා ලැජ්ජාවක් හිතුණා. පිණ්ඩපාතේ වඩින්නේ නැතුව දානි ටිකක් පිළිගන්නකොට. සඳහන් කරනවා ධර්මයේ නම් ප්‍රථම පරාජිකාවෙන් පරාජිකා වුණා වගේ උන්වහන්සේට දැනුණා කියලා. මොන තරම් ශාසන මාමකව කටයුතු කරන්න ඇද්ද? කෙසේ වෙතත් ඒ ආහාර ටිකත් අරගෙන මව්පියෝ ළඟට ගියා. හොයාගෙන යනකොට වෙනත් ගෙදරක් ළඟ මේ දෙන්නත් මොනවා හරි ලැබෙනකන් බලාගෙන ඉන්නවා. මහ සිටුතුමා හොඳටම වයසයි. ඇස් දෙකක් පේනවා හුඟක් අඩුයි. වැරහැලි ඇඳුම් ඇඳගෙන ඉන්නේ. කෙස් කපාපු කාලයක්වත් හිතාගන්න බෑ. රැවුල බොහොම ඝනට වැවිලා පිළිවෙලක් නෑ. නාවක් කරගත්තා කියලා හිතන්න පුළුවන් කාලයක් නෑ. බොහෝම ජරා ජීර්ණයි. අම්මත් ඒමයි. හිතේ ඇති වුණ දුක දරා ගන්න බැරි තරම්. ඒත් මේ භික්ෂුන් වහන්සේ එතන නතර වෙලා මව්පියෝ දිහා බලාගෙන හිටියා. සිටු දේවිය දැකලා සිටුතුමාට කියනවා සිටුතුමනි භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩලා. සිටුතුමා කියනවා අපි දෙන්නත් කවුරු හරි මොනවා හරි දෙනකම් බලාගෙන ඉන්නේ. අපි උන්වහන්සේට මොනවද දෙන්නේද? උන්වහන්සේට ඉස්සරහට වඩින්න කියලා කියන්නේ.
සිටු දේවිය ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපිත් හිඟමනේ යන අය. ඔබ වහන්සේ පරක්කු නොකර ඉස්සරහට වඩින්න කියලා. අඳුරගත්තේ නෑ අම්මා කවුද කියලා. 12 අවුරුද්දකට පස්සේ. නමුත් උන්වහන්සේ වැඩියේ නෑ. නැවතත් ඒ බව උන්වහන්සේට සඳහන් කළා. උන්වහන්සේ වඩින්නේ නෑ. ආයෙත් සිටුතුමාට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඒ හාමුදුරුවෝ වඩින්නේ නෑනේ කීවට. සිටුතුමා බිම් බලාගෙන ඉඳලා කියනවා ටිකක් විපරම් කරලා බලන්න පුතාවද කියලා. අම්මා තව ටිකක් ලං වෙලා බැලුවා. අම්මා අඳුරගත්ත මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ පුතාමයි කියලා. අම්මට අතීතේ මතක් වුණා. අම්මට වර්තමානයේ මතක් වුණා. අම්මට හුඟා දුක හිතුණා. එතන මුදිම වැටිලා අඬන්න පටන් ගත්තා. සිටුතුමත් ඒ කාරණාව දැකලා වළං කටුව පැත්තක දාලා සිටුතුමත් අඬනවා. මව්පියන්ගේ ඇස් වලින් කඩා වැටෙන කඳුළු දැකලා හාමුදුරුවන්ගේ ඇස් දෙකෙනුත් කඳුළු වැටෙනවා. තුන්දෙනාම සෑහෙන වෙලාවක් ඇඬුවා. උන්වහන්සේට පැවිදි වෙන්න අවසර ඉල්ලනකොට මව්පියෝ කියපු කාරණා බොහොමයක් මතක් වෙන්න ඇති. තමන්ගේ හිත දැඩි කරගෙන හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි කතා කරලා කියනවා දැන් අඬන්න කාලේ නෑ. මම ඔබ දෙපළ වෙනුවෙන්ම තමයි ආවේ. අදින් පස්සේ හැමදාම මම ඉන්නවා. එහෙම කියලා දෙන්නම නැගිට්ටෝලා සුදුසු තැනක වාඩි කරවලා පාත්‍රයට ලැබුණ සලාකබත අම්මටයි තාත්තටයි බෙදලා දුන්නා. නැවත පිණ්ඩපාතේ වැඩලා දහවලටත් ආහාර හොයාගෙන මව්පිය දෙපළට පිළිගන්නවා. උන්වහන්සේට ලැබෙන අලුත් වස්ත්‍ර තමන්ගේ අම්මටයි තාත්තටයි ඇන්දෙව්වා. මව්පියන්ගේ පරණ කඩමළු අයින් කළා. එදා ඉඳලා ස්වාමීන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වැඩලා මව්පියන්ට ආහාර දෙනවා. උන්වහන්සේට ලැබෙන අලුත් වස්ත්‍ර අම්මටයි තාත්තටයි අඳවනවා. මව්පියන්ගෙන් අයින් කරන පරණ වස්ත්‍ර විවේක වේලාවට මහලා පණු පොවල උන්වහන්සේ සිවුරු හැටියට පාවිච්චි කරනවා. මෙහෙම කාලයක් ගෙවිලා ගියා. හැබැයි ස්වාමින් වහන්සේ දානේ වළඳනවා හුඟක් අඩුයි මේ කාලේ. ඒ එකපාරක් පිණ්ඩපාතේ වැඩලා ඒ ලැබෙන දානි ටික අම්මටයි තාත්තටයි බෙදලා දීලා නැවත පිණ්ඩපාතේ වඩින්න කාලයක් නෑ. මව්පියෝ හැමදාම අනුභව කළාට ස්වාමීන් වහන්සේ වළඳන ප්‍රමාණය හුඟක් අඩුයි. හුඟක් දවස්වලට උන්වහන්සේ ඉන්නේ කුසගින්නේ. මෙන්න මේ හේතුව නිසා පින්නතුනි උන්වහන්සේ දවසින් දවස කෘෂ වෙන්න ගත්තා. දැන් බොහෝම කෙසඟයි ශරීරය. එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් මගදී මුණ ගැහිලා අහනවා ආයෂ්මතුනි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මහානකම ගැන ඇල්මක් නැතුවවද්ද? එහෙම නැත්නම් ඔබේ සීලයට හානියක් වුණාද? කිසියම් කලකිරීමක් කරස්සල්ලක් හිතේ තියෙනවද? ඔබ පෙර බොහොම ලස්සන ශරීරයක් තිබුණ කෙනෙක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. උන්වහන්සේ සඳහන් කළා නෑ ස්වාමීනි. පැවිද්ද ගැන කලකිරෙලා නෑ. මගේ සීලය ගැන මට අල්ප මාත්‍ර දුකක් නෑ. මගේ සිල් සම්පූර්ණයි. නමුත් මේ කාලේ මට පරිබෝධයක් තියෙනවා.
මොකද්ද කියලා. ස්වාමීනි මගේ අම්මා තාත්තා කාත් කවුරුවත් නැතුව අසරණයි. මම මේ දවස්වල ලැබෙන දානි ටික ඒ දෙන්නටයි දෙන්නේ. හුඟක් දවස් මම නිරාහාරව ඉන්නවා. ඒ නිසායි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට චෝදනා කළා. දායක පිරිස් ශ්‍රද්ධාවෙන් දෙන සිව්පසේ ගිහි අයට දෙන්න ඔබට ලැජ්ජ නැද්ද කියලා. ඒ කාරණාවන් ආයෙත් හිත හොඳටම රිදුනා. එතකින් නතර නොවිච්ච ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටත් මේ කාරණාව මතක් කළා. උන්වහන්සේලා මතක් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු මේ සිද්ධිය මුල ඉඳලම දකිනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පණිවිඩයක් කියුවා. මේ පිරිසට හොඳ අවවාදයක් කරන්න හොඳ තැනක් නිසා මහණෙනි මේ භික්ෂුවට මම ආමන්ත්‍රණය කළා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ව කැඳෙව්ව කියලා දැනගත්තාම හවස් වරේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වෙලියා. භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩින වෙලාව. ඒ වෙලාව පිළිතුරු හරි ආශ්චර්යමත්. පුදුම ගරු ගාම්භීර මොහොතක්. අපේ භාග්‍යතුන් වහන්සේ දහවල පිණ්ඩපාතේ වැඩලා දහවල් දානේ වළඳලා භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. ඒක දෛනිකව හැමදාම කරන අවවාදයක්. ඒ නිසා ඒකට කියන්නේ සුගතෝ වාදේ කියලා. ඒ අවවාදයෙන් පස්සේ සුගන්ධ කුටියට වැඩලා සිංහ සෙයියාවෙන් ටික වෙලාවක් සතපිලා භාග්‍යතුන් වහන්සේ විවේක ගන්නවා. සතපෙනවා කිව්වට මේ නිින්ද යනව නෙමෙයි පිළිතුරු. කායික විවේකයේ උදෙසා ටිකක් යහනි සතපිලා ඉන්නවා. ඉන් පස්සේ ධර්ම දේශනා කරන්න සුදුසු කාලයේ එළඹුණාම භාග්‍යතුන් වහන්සේ දන්නවා උපස්ථාන ශාලාවට දැන් දහස් ගණන් දසදහස් ගණන් ධර්ම ශ්‍රවණය කරන්න පිරිස එකතු වෙච්ච බව. එහෙනම් ධර්ම දේශනා කරන්න වඩින්න කාලයයි. අපේ භාග්‍යතුන් වහන්සේගේ යහනින් නැගිටලා භාග්‍යතුන් වහන්සේගේ සුගත චීවරය මනා රතු කියලා සඳහන් කරනවා. මනා රතු කියලා කියන්නේ ධර්මයේ මේ කරුණ පැහැදිලි කරන්නේ රක්ත වර්ණ සුගත චීවරය කියලා නෙමෙයි සුරක්ත වර්ණ සුගත චීවරය කියලා. විශේෂණ පදයක් එකතු කරලා. ඒ කියන්නේ සාමාන්‍ය රතු පාටට වඩා තද රතුයි කියන එක. භාග්‍යතුන් වහන්සේගේ චීවරයේ තද රතු පාටට තමයි තිබෙලා තියෙන්නේ. අපේ විනය පොත්වල පැහැදිලි කරන්නේ මනාව ඉදුණ නුගපලයක් යම්සේද භාග්‍යතුන් වහන්සේගේ චීවරයේ ඒ පාට වර්ණයි කියලා. සඳේ අහසේ සූර්යයා බැසගෙන යන වෙලාවේ සූර්යයා නොපෙනී යන්න ඕන මෙන්න කියන අවස්ථාව වෙනකොට අහසේ දකින්න අපි තද රතු පාට. ආන්ගේ රතු පාට භාග්‍යතුන් වහන්සේගේ චීවර වර්ණයට උපමා කරලා සඳහන් කරනවා. ඒ තරම්ම රතුයි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව රන්වන් පාටයි. ඒ කාරණාව බණ අහනකොට අපි පින්නතුන් ඕන තරම් අහලා තියෙනවා. මම හිතන්නේ රත්තරන් පාටයි කියලා කීවට වර්තමානයේ අපේ හිතට නැගෙන රන්වන් පාට නෙමෙයි කියලා. මොකද මේ ලෝකේ තියෙන රත්තරන් වර්ග 4ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවානේ. එයින් හොඳම රත්තරන් තියෙන්නේ මහ මුහුදේ කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ.
ඒ රත්තරන් වලට කියන්නේ ජාත රූප කියලා. කාංචන කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. හටක කියලා රත්තරන් වර්ගයක් ගැන සඳහන් කරනවා. සිංගී සුවන්න කියලා රත්තරන් වර්ගයක් ගැන සඳහන් කරනවා. ජාත රූප කියලා තව ජාතියක් සඳහන් කරනවා. මේ හතරම දක්වලා හොඳම රත්තරන් ජාත රූපයි කියලා සඳහන් කරනවා. ඉතින් අපි ගාව තියෙන රත්තරනුත් සාගරයෙන් ගොඩගත්ත දේවල් නම් ඒක හැබෑම රත්තරන් වෙන්න පුළුවන්. එහෙම නැතුව මහ පොළොව කැණීම් කරලා තැන් තැන් වලින් අරගෙන උණු කරලා සකස් කරගත්ත රත්තරණක් නම් භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය මෙන්න මේ වගේ කියලා කල්පනා කරලා අපිට අනුමාන කරන්න බැරුව යනවා. ඒ නිසා මේ රන්වන් පාටයි කියලා කීවට අපිට ශරීර වර්ණයව තේරෙන්නේ නැහැ පිටුනි. නමුත් ෂඩ්වර්ණ රශ්මියට අමතරව නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් රන්වන් ආලෝකයක් විහිදෙනවා. තාම දීප්තිමත්. එක තැනක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පැන් සැනහීම උදෙසා ජේතවනාරාමේ පොකුණට වැඩියාම ඒ පොකුණේ ඉන්න සියලුම මත්ස්‍යෝ කැස්බෑවෝ ආදී සියලුම සත්තු රන්වන් පාටයි කියලා. ඒ ශරීර වර්ණය ජලතලයේ පුරාම පැතිරලා ගිහිල්ලා. ඒ නිසා ජලයේ තියෙන සියලුම දේවල් රන්වන් පාටයි. ඒ තරම් ආලෝකයක් විහිදෙනවා. ඒ තරම් ආලෝකයක් විහිදෙන ශරීර ධාතුව මනා රතු සුගත චීවරයෙන් වහපුවාම ඒ රතු පාටයි මේ රන්වන් එළියේ එකතු වුනහම කොහොම දීප්තිමත්ද කියලා පින්නතුනි අපිට අනුමාන වශයෙන් හිතේ මවා ගන්නවත් බැහැ. ඊට අමතරව නිරන්තරයෙන් ශරීරයෙන් විහිදෙන ෂඩ්වර්ණ රශ්මි ධාරාව සඳහන් කරනවා පින්නතුනි මේ රැස් විහිදෙනවා කියලා කීවට අපි අර වර්තමානයේ රැස් මාලාවකින් දකිනවා වගේ විහිදිලා යනවා විතරක් නෙමෙයි කියලා. ශරීරයෙන් නික්පෙන හැම රශ්මියක්ම තුන් වතාවක් බුදුරජාණන් වහන්සේව ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරනවා. අතීතي සඳහන් කරනවානේ උතුමන්ට වන්දනා කරනකොට තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා හතර වතාවක් වඳින්න කියලා. චෛත්‍යයක් නමුත් ප්‍රදක්ෂිනා කරලා එක රවුමක් ප්‍රදක්ෂිනා කරනකොට හතර පැත්තෙන් වඳිනවා. එතකොට සාමාන්‍යයෙන් රවුම් 3ක් ප්‍රදක්ෂිනා කරනකොට 12 වතාවක් විතර වඳිනවා. ඒ තමයි මනා ගෞරවය දක්වන හැටි. එක්ක සිව් වතාවක් වඳිනවා නැත්තම් 12 වතාවක් විතර වන්දනා කරනවා. හරියට මේ ශරීර ධාතුවෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය ඒ රශ්මි කදම්බ ආයේ කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ඇතුල් වෙන්නේ නැහනේ. ශරීර ධාතුවෙන් නික්මිලා ඈතට විහිදිලා යනවා. මේ මහා පුරුෂ රත්නය ආයේ අසුරු කරන්න නොලැබෙන නිසාද තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා තරුණ තල් කඳන් පොල් කඳන් වගේ ඈතට යන්න විශාල වෙවි විහිදිලා යනවා කියලා සඳහන් කරන්නේ. පිළිතුරේ ඒ විහිදුන රශ්මිය සක්වලවල් සිසාරා තාමත් විහිදිලා යනවා. ඉතින් මේ වාගේ ආශ්චර්යයක් සහිතව තමයි දෙවියන් බඹුන් විසින් සුවඳවත් කරන ලද සුගන්ධ කුටියෙන් භාග්‍යතුන් වහන්සේ එළියට වඩින්නේ. මේ මහ මුළු පරිසරයම ඒ මොහොතේ අමුතුම විදිහට වෙනස් වෙනවා පිළිතුරු. හිත් පිට නැති පොළොව තලයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගන්නේ කවදාවත් රළු බවක් නම් ඉදිරිපත් කළේ නැහැ. ඊටාම මෘදු ස්වභාවයක් දක්වලා සිරිපතුල පිළිගත්ත කියලා සඳහන් කරන්නේ. මහ පොළොවේ කොතනවත් භාග්‍යතුන් වහන්සේ වඩින මග
වලක් ගොඩක් තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. පාරේ තියෙන හැම උස් තැනක්ම මිටි වෙනවා. පාරේ තියෙන හැම වලක්ම ගොඩ වෙනවා. උස් තැන් මිටි වෙනවා. මිටි තැන් ඉස්සෙනවා කියලා සඳහන් කළේ නිසා. ගහක අත්තක් නමුත් පාර හරහා තිබුණොත් පාතින් එක්ක භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සම්පූර්ණ පාරම පාත් වෙනවා පොළොවත් එක්ක. එහෙම නැත්නම් ගහේ අත්ත ඉහළට යනවා ගහත් එක්කම. නැවත භාග්‍යතුන් වහන්සේ වැඩියහම ඒ සියල්ල යථා තත්ත්වයටපත් වෙනවා. වලාහක දෙවියෝ සුගන්ධ කුටියෙන් එළියට වඩිනකොට භාග්‍යතුන් වහන්සේ වඩින පැත්තට වලාකුළු වලින් වියම් බඳිනවා වගේ. හැම පැත්තෙම හිරු රැස් මෝහ කරනවා. වැස්ස වලාහක දෙවියෝ වඩින්න කලින් මාර්ගය සහ අවට පොද වැස්සකින් තෙමනවා. වාත වලාහක දෙවියෝ මාර්ගයේ සහ දෙපස කොළරොඩු සියල්ලම සුළඟින් අයින් කරනවා. දෙපැත්තේ ගස්වල තියෙන මල් සුළඟ විසින් සොලවලා මහපාරට මහලනවා. කවුරු ළඟ නොහිටියත් හරියට ස්වභාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මල් පාවඩ එළනවා. ෂඩ්වර්ණ රශ්මි ධාරාව හාත්පස විහිදෙනවා. අවට ගස්වල කඳු සිකරවල මිනිස්සුන්ගේ ශරීරයේ ගොඩනැගිලිවල වහලවල් මත හැම තැනම එකම එළියයි. අජීවී පරිසරය පුදුමාකාර විදිහට භාග්‍යතුන් වහන්සේට සැලකුවේ. පින්නතුනි අන්න ඒක තමයි අපිට තාමත් බුදුරජාණන් වහන්සේ තේරෙන්නේ නැත්තේ. මෙහෙම සඳහන් කළාට අපේ හිතවල එච්චර ලොකු ශ්‍රද්ධාවක් උපදිනවද ඇත්තට මෙහෙම වෙන්න ඇති කියලා. ඒ කරුණ එහෙම්මම දරන්න අපේ හිත තව හුඟා දියුණු වෙන්න ඕනේ කියලා මං හිතනවා. අපි කවදාවත් දන්නේ නැති අපි කවදාවත් දැකලා නැති මේ ආශ්චර්යවල් මේ අජීවී පරිසරයේ වෙනවද කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඒ කාරණාව හරියටම දරන්න බැරි නම් එහෙම වෙන්න පුළුවන්ද කියලා අපිට හිතෙනවා නම් අපිට තාමත් බුදුරජාණන් වහන්සේ තේරෙන්නේ නැති නිසා හරියටම සරල යන්න බැරුව යනවා. නොපෙන්නාට කෝටි ගණන් දෙවියෝ කෝටි ගණන් බ්‍රහ්මයෝ පිරිවරාගෙනයි මේ දහම් සභාවට වඩින්නේ. මොනතරම් ආශ්චර්යමත් වෙන්නේ නැද්ද මේ වෙලාව. පින්නතුනි අපි කල්පනා කරලා බැලුවොත් වසරකට වතාවක් අපි දකිනවා රටේ තියෙන ගෞරවනීයම ගාම්භීරම උත්සවය පැවැත්වෙනවා. ඒ තමයි අපේ රටේ නිදහස් උත්සවය. හිතලා බලන්න ඒ සභාව කොච්චර ගරු ගම්භීරද කියලා. ත්‍රිවිධ හමුදාව පෙරටු කරගෙන පොලිස් ආරක්ෂාව ඇතුළු ආරක්ෂක රථ අශ්වාරෝහකයෝ ආයුධගත්ත සෙබළු පිරිවරාගෙන වටිනා රථවලින් රටේ රජුරු අගමැති ඇමතිවරු මේ සභාවට එනකොට ඒ සභාව කොච්චර ගාම්භීරද. රතු පළස් එළලා ආසන හදලා වටේම රැකවල් තියලා. නමුත් පින්නතුනි එවන් ආශ්චර්යමත්
එවන් ගරු ගාම්භීර සභාවකට මේ විදිහට එක් කරගෙන ඉන්නේ. රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච, අභ්‍යන්තරයේ කෙලෙස් වලින් අපවිත්‍ර වෙච්ච පුතග්ජන මිනිස්සු. කෙලෙස් තිබුණ පාටක්වත් නැති, මහා කරුණාව නිමක් නැති, දෙවි බඹුන් පවා වඳින තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කේසර සිංහ රාජයෙක් වගේ දහම් සභාවට වටිනකොට ඒ සභාව කොහොම වෙන්නේ නැද්ද? මේ විශ්ව ධාතුවේ ජීවත් වෙනවා නම් යම් ජීවියෙක් භාග්‍යතුන් වහන්සේ ළඟ හිස නැමුවා මිසක් බුදුරජාණන් වහන්සේ කාටවත් හිස නමනවාද? ඒ තරම් ආශ්චර්යවත්. එවන් මහා මුනින්ද්‍රයන් වහන්සේ ධර්ම සභාවට වඩින තුරු ඒ උපස්ථාන ශාලාවේ නොකටයුතු කතාවක් නම් නැහැ කියලා සඳහන් කරන්නේ. යමෙක් කතා කළත් ඊටාම හිමින් දහම් කාරණාවක් විතරයි. ඒ බුදුරජාණන් වහන්සේ නැතුව මේ උපස්ථාන ශාලාවේ මේ තරම් සංවරයක් සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවේ තවම නැති වුණාට වැඩියහම වැඩ ඉන්න ආසනෙ තියෙනවා කියලා. ජීවයක් නැති වියලි ලී දඬු වලින් හදාපු බුද්ධ ආසනය. නමුත් පින්නතුනි, විශ්ව ධාතුවට කල්ප කාලාන්තරයකින් පහළ වෙන මෙවන් ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නයක් දරා ගන්න මේ ආසනය මොනතරම් ගරු ගම්භීරද? ඒ ආසනයට බුදුරජාණන් වහන්සේට වගේම සැලකනවා. ඒ තමයි ශ්‍රද්ධාව තිබුණ, නිවනට යන්න උවමනාව තිබුණ, හැබැවින්ම සසරින් මිදීම ප්‍රධාන පරමාර්ථය කරගත් අයගේ හැටි. අපිත් සමහර වෙලාවට ධර්මශාලාවට ගියහම ධර්මශාලාවෙත් වඩා හිඳවලා තියෙනවා බුදු පිළිමය. ධර්මශාලාවේ බුදු පිළිම වහන්සේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එදා උපස්ථාන ශාලාවේ හිටපු පිරිස ඒ ආසනයට එච්චරම ගරු කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආසනය නිසා. බුදුරජාණන් වහන්සේගේ අනුරුව යැයි අනුමාන කරලා හදාගත්ත ප්‍රතිමාව අපේ ධර්මශාලාවේ තිබුණ කියලා. ඒ සංවරය අපි ගාව තියෙනවද කියලා හිතුවොත්, විහාර මන්දිරයක් තුල බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව වැඩ හිටියට අපි මේ මන්දිරේ හදලා තියෙන්නේ අපේ පන්සලේ බුදුරජාණන් වහන්සේගේ කුටියේ තියෙන්නේ. ඒ මන්දිරේ ඇතුළට ඇතුල් වෙනකොට එහෙම ශ්‍රද්ධාවක් අපි ගාව තියෙනවද කියලා හිතලා බැලුවොත්, චෛත්‍ය මළුවට බෝ මළුවට යනකොට ඒ විදිහේ ශ්‍රද්ධාවක් අපි ගාව තිබුණද කියලා හිතහම, අන්න ඒක තමයි පින්තුනි නිවන් දැකීම පරමාර්ථය කරගත්ත අයගේ අපේ තියෙන වෙනස. අපේ අඩුපාඩුවක් තියෙන බව හිතන්නේ නැතුව අපි වර්තමානයේ හිතන්නේම ධර්මයේ අඩුපාඩුවක් ඇති කියලා. මේ ධර්මයෙන් එදා ඵල නෙලා ගත්තට අද ඵල නෙලන්න බැරි වෙයි කියලා අපි කල්පනා කරන්නේ. එහෙම කාරණාවක් නැහැ පින්තුනි. මේ ධර්ම රත්නේ දේශනා කළේ 3 කාලයටමයි. එදාට අදට අනාගතයට මේ ධර්ම රත්නේ එක වගේමයි. සමාන ප්‍රතිඵල සහිතයි. නමුත් ඒ ඵලය ලැබෙන්නේ එයින් ප්‍රයෝජන ගන්න හිතපු කෙනාටයි. ධර්මයේ හැසිරෙන්න
ධර්මයේ විසින් රැකේ කියලා කිව්වොත් රකී කියලා කිව්වොත් එහෙම හිතන අයට ධර්ම රත්නෙන් ලොකු සහනයක් ලැබෙන එකක් නෑ. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් අතිශය ඒකාන්තයෙන්ම රකින්නවා කියලා හිතන කෙනාට එයින් ලොකු රැකවරණයක් තියෙනවා. වර්තමානයේ රැකවරණයක් තියෙනවද කියලා අපිට සැකයි. ඒක නිසා තමයි අපි වාක්‍ය කර්මකාරකයට තියලා තියෙන්නේ. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රැකී කියලා කියන්නේ ඒකයි. රැකීනේ මේ අතිශය ඒකාන්තයෙන් රැකී. ඒ ශ්‍රද්ධාව තියෙන්නේ. එදා පිරිස ආසනයට යම්සේ ගරු කළාද අද අපි කරගෙන ඉන්නෙත් ඒකම තමයි. බුදු පිළිම හැම තැනම තියෙනවා. රත්තරන් වලින් හදලා තියෙනවා. දියමන්ති වලින් හදලා තියෙනවා. නිල් මණික් වලින් හදලා තියෙනවා. මේ කුමන දෙයකින් හැදුවත් ඒ ප්‍රතිමාවේ ඉදිකටු මුණතක තරමක්වත් භාග්‍යතුන් වහන්සේගේ රුවට සමාන නැහැ පින්තුනි. නමුත් අපිට පුළුවන් හැටියට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ වගේ කියලා අපි හදාගෙන තියෙනවා. ඒ වුණාට එදා පිරිස ආසනීය දක්වපු ගෞරවය අපි ගාවේ ප්‍රතිමාවට නැහැ කියන කාරණාව අපි හැමෝම දන්නවා. ඒ නිසයි ප්‍රමාද සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ කියලා දේශනා කළේ. සාන්දෘෂ්ටිකයි අකාලිකයි ප්‍රතිඵල වලට කාලයක් නැහැ. ඇවිල්ලා බලන්න කියලා කිව්වේ. අනුන්ගේ කරේ තියෙන පළඳනාවක් දිහා බලනවා වගේ මේ ධර්ම රත්නේ දිහා බලන්න එපා. ඒ පළඳනාව අනුන්ගේ. නමුත් මේ ධර්ම රත්නේ අදත් වැඩ ඉන්නේ ඔබයි මගමයි සංසාරයෙන් එතර කරන්නමයි. ඒ හැඟීමෙන් ධර්මයේ තුලට එන්න ඕනේ. ගෙදරක පිටපැත්තේ ඉඳලා බලාගෙන ඉන්න කෙනාට ගේ ඇතුලේ තියෙන මුකුත් පේන්නේ නැහැ. ඇතුලට ආව කෙනාට තමයි ඇතුල කොහොමද දකින්න පුළුවන්. එහෙමනම් මේ ධර්මයේ තුලට එන්නේ නැතුව පිටපැත්තේ ඉඳලා බැලුවට ඒකේ ආශ්චර්ය දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතවලට ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ධර්මයේ ජීවිතයට ගලපන්න ඕනේ හැම වෙලාවෙම. අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කරලා ඒ භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කළා. කතා කරලා අහනවා භික්ෂුව හැබැයිද මේ කතාව? ශ්‍රද්ධාවෙන් ශාසනය වෙනුවෙන් දායකව දෙන සිව්පසය ගිහි අය පෝෂණයට යොදා ගන්නවා කියලා කියන්නේ හැබැයිද කියලා කිව්වා. උන්වහන්සේ දෙපාරක් හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට පිළිතුරක් දුන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමයි කියලා. භාග්‍යතුන් වහන්සේට අවශ්‍යයි මේ ඉන්න පිරිසට මන අනුශාසනාවක් කරන්න. ඒ නිසා අහනවා භික්ෂුව ඔබෙන් සැලකුම් ලබන ගිහි අය කවුද කියලා. ස්වාමීනි ඒ වෙන කවුරුවත් නෙමෙයි. මට ජීවිතේ දානය කරපු මගේ අම්මයි තාත්තයි කියලා. දහම් සභාවම නිශ්ශබ්දයි. ටික වෙලාවකින් දැක්කේ රිදී ගොබ දෙකක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත 13 දෙක එකට එකතු වෙලා එසවෙන බව. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. අම්මටයි තාත්තටයි සලකනවා කියලා කියනකොට මහණේ ඔබ පෙර මම ගිය මග යන කෙනෙක්. මහණ මගේ පෙර ජීවිතේ ওই විදිහමයි කියලා දේශනා කළා. අන්න ඒ වෙලාවේ තමයි භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත කතාව දැනගන්න අපි කැමතියි කියලා.
මව්පිය උපස්ථානයේ සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එවන් ජාතක කතා ගණනාවක් තියෙනවා. එයින් එක ජාතක කතාවක් තමයි මේ ජයද්දිස කියන ජාතක කතාව. භාග්‍යවතුන් වහන්සේ ජයද්දිස ජාතක කතාව භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් එදා සියලු දෙනාටම දේශනා කොට වදාළා. මහණෙනි, අතීතයේ කපිල රටේ පංචාල කියලා රජ කෙනෙක් හිටියා. පංචාල රජුරු විවාහයෙන් පස්සේ රජුරුවන්ගේ අගමහිසිය දරුවෙක් බිහි කරන්න සූදානම් වුණා. මහණෙනි, ඇගේ පළවෙනිම දරුවා ඉපදිච්ච දවසේම යක්ෂණියක් ඇවිල්ලා කෑවා. අම්මා බලාගෙන ඉන්නකොටම කනවා. කාලයක් ගෙවිලා ගියා. ඇය දෙවනි දරුව උපතකට සූදානම් වුණා. ඒ දරුවත් ඉපදිච්ච දවසේම යක්ෂණියක් ඇවිල්ලා කෑවා. අර යක්ෂණියම තමයි. එතකොට කවුද මේ යක්ෂණිය? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පංචාල රජුරුවන්ගේ බිසවයි මේ යක්ෂණී දෙන්නම පෙර එකම ස්වාමියාගේ බිරින්දෑවරු දෙන්නෙක්. එහෙම බිරින්දෑවරු එකම ස්වාමියාට වැඩි පිරිසක් ඉන්නකොට ඒ බිරින්දෑවරු අතර නිතර ගැටුම් ඇති වෙනවා. අන්න එවන් ගැටුමක් නිසා එක බිරිඳක් විසින් ශාපයක් කළා. ආන්ගේ ශාපයේ විපාක දෙන කාලය වෙලා තියෙනවා. ඇය ද්වේෂ සිතින් යුක්තව මැරෙනවා. ඒ නිසා යක්ෂණියක් වෙලා ඉපදිනවා. ධර්මයේ කරුණු පින්නතුනි බොහෝම පැහැදිලියි. යම් කෙනෙක් මරණයට පත් වෙන වෙලාවේ හිතේ තියෙන කේන්තියක් නම් ඒක ඊටම අවාසනාවන්ත තත්ත්වයක්. ද්වේෂ සහගත සිතින් මරණයට පත් වුණු එක්ක නිරේ උපදිනවා. එහෙම නැත්තම් විස සහිත සතෙක් වෙලා ඉපදිනවා. එක්ක නයි නැත්තම් පොළඟේ මාපිලෙක් කුණකටුවේ ගෝනුස්සේ මේ ආදී මේ ජීවත් වෙන විස සහිත සතෙක් වෙලා ඉපදිනවා. එහෙම නුනොත් යක්ෂණියක් වෙලා ඉපදිනවා. ද්වේෂයෙන් මරණයට පත්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලය. පින්නතුනේ ධර්ම කාරණාව එහෙමනම් අපි හිතන්න ඕනේ නැද්ද මරණයට පත් වෙන වෙලාවට මටත් ඒ වාගේ ඉරණමකට මූණ පාන්න වෙයිද කියලා? එහෙම වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු ටික ඔක්කොම මේ වෙලාවේ පැහැදිලි කරන්න ගියොත් අපිට මේ ජාතක කතාව දේශනා කරලා ඉවර කරන්න බැරි වෙයි. ප්‍රධාන හේතුව තමයි ධර්මය නොදන්න බව. පින්නතුනේ අපි කොච්චර හිත හදාගෙන කොයිතරම් ගුණධර්ම සම්පූර්ණ කරගෙන ජීවත් වුණත් අපේ දරුවෝ ටික ධර්මයෙන් පෝෂණය වෙලා නැත්තම් අපේ අවසාන මොහොත ළඟා වෙන්න ඒ අය කෑකෝ ගහගෙන ඇඟට පයින්නවා. අඬාගෙන වැළපීගෙන වට කරගෙන කෑ ගහනවා. මරණ වේදනාව කියන එක ජීවිතේ කවදාවත් ලැබිලා තියෙන එකක් නෙමෙයි. ඒ වෙලාවට ලැබෙන අලුත්ම අත්දැකීමක්. හැබැයි සඳහන් කළා මේ ජීවිතේ ජීවත් වෙන කාලය තුල මොනතරම් වේදනාවල් විඳලා තියෙනවද? ලෙඩ රෝගෙ හැදිලා. ඒ සියලුම වේදනාවල් ටික එකට එක්කලොත් කොහොම තියෙයිද? ඊට වඩා වේදනාවරයි කියලා මරණ වේදනාව.
ඒ තරම් වේදනාවකුත් දරාගෙන ඉන්න වෙලාවක මේ අය ඇඟට පැන පැනා කෑ ගහන්න අඬන්න ගත්තාම මේ හිත හදාගන්න තරම් ශක්තිමත්කමක් අපි දියුණු කරලා තියෙයිද? ඒ දරුවන්ට අවබෝධයක් දීලා තිබ්බොත් ධර්මයේ තුලින් ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙනවා. ඒ මරණ මොහොත නිදහසේ ඒ අවස්ථාවට මූණ දෙන්න ඉඩ දෙන්න ඕනේ. මේ ආදී කරුණු ඒ අයට සඳහන් කරලා ධර්මයෙන් පෝෂණය කරගත්තොත් නම් ඒ වෙලාවට ඒ අය අමාරුවෙන් නමුත් ඉවසගනී. එහෙම නැත්තම් අහට මෙහාට පෙරල වාහන වලට ගොඩ කර නොයෙක් එහෙම් මෙහෙන් කටුවේ නෑනේ. මේ දෙන හිරිහැරයයි අර වේදනාවයි සේරම එකතු වුනහම හිත හදාගන්න පුළුවන්ද කියන කාරණාව ආපහු හිතන්න වෙනවා. අන්න ඒ නිසා එවන් මොහොතක ද්වේෂයක් හිතේ නූපදින්න අපි සහ අපේ ගෙදර අපේ සමාජිකයෝ කොයිතරම් ධර්මානුකූලව අවබෝධයක ඉන්නවද? ඒකයි මම සඳහන් කළේ අපි තනියම හිත හදාගෙන තිබුණට ඒක විතරක් ප්‍රමාණවත් මදි කියලා. මෛත්‍රියක් ජීවිතේ ප්‍රගුණ කරන්නම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. මොකද පින්නතුනි එදාට දැරෙන දරුණු වේදනාව යටපත් කරලා තමන් විසින් කරගත්ත පින්කම් ටික ඉස්මතු කරලා සිහිපත් කරගන්න අපිට මෛත්‍රියක් තියෙන්න ඕනේ. ඒ කායික වේදනාව යටපත් කරන්න පුළුවන් මෛත්‍රී බලයෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම අපිට අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කරලා තිබුණට අපේ ජීවිතේක අපි එතෙන්ට යෙදෙලා නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම ද්වේෂ සහගතයි. අනුන්ගේ කරුණක් දිහා බල පවා අපිට ඇති වෙන්නේ ද්වේෂයක්. ධර්මයේ දේශනා කළා. කොයිතරම් සැප පහසු මාලිගා හදාගෙන, කොයිතරම් සුවදායක යාන වාහන අරගෙන, කොයිතරම් සුව පහසු ගෘහ භාණ්ඩ ගේ ඇතුලේ තියාගෙන එවන් ආසනවල වාඩි වෙලා සැප වින්දත් ඔහුට සැපයක් නැහැ කියලා. මොකද ආසනේ නම් සැපයි. ආසනේ සැප වුණාට හිතේ ද්වේෂය තියෙන නිසා ඔහුට සැපක් නැහැ. අපි වාහනයක යනකොට හිතන්න. පාරේ ඉන්න අය, පාරේ වාහන පදවන අය කරන යම් වැරදි ක්‍රියාවලට අපිට කොච්චර තරහ යනවද කියලා. කෝටි ගාණක් වටින වාහනයක ඊටාම සුවදායක අසුනක වාඩි වෙලා ඉන්නේ. ඉතින් වාහනේත් හොඳයි, වාහනේ ආසනෙත් හොඳයි. නමුත් අර පාරේ යන මිනිහෙක් කරපු වැරද්ද නිසා මම ද්වේෂයෙන් රත් වෙලා පීඩා විඳිනවා. මට සුවයක් නැහැ. එහෙම වෙලාවක මැරුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරන්නේ රියදුරා විසින්. රථේ කොච්චර වේගෙන් ගියත් නතර කරන්න ඕන තැන යා නතර කරගන්න. හරව ගන්න ඕන තැන යා හරව ගන්නවා. රථයේ ගැටෙන යමක් තිබුණොත් එතනින් මග අරව ගන්නවා. ඒකට ඔහු හරි දක්ෂයි. නමුත් මහණෙනි, මම ඔහුට කියන්නේ නෑ රියදුරා කියලා. ඔහු රියදුරා නෙමෙයි. මම රියදුරා කියලා කියන්නේ තමන්ගේ හිතේ බුරබුරා නැගෙන ද්වේෂය පාලනය කරන්න පුළුවන් නම් යමෙකුට, මහණෙනි, මම රියදුරා කියලා කියන්නේ ආන්ගේ පුද්ගලයාටයි කියලා දේශනා කළා. එහෙමනම් ද්වේෂයේ ප්‍රතිඵල අර කාන්තාව මැරිලා ගිහලා යක්ෂණියක් වෙලා ඉපදුණා. කාලියක්ෂණිගේ කතාවෙත් ඕකමයි තියෙන්නේ. දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති අනාගාමින් වහන්සේ, සුප්‍රබුද්ධ කියන සෝවාන් ආර්යයන් වහන්සේ සහ තම්බදාටික චෝර කියන පුද්ගලයා, මේ හතර දෙනාම ජීවිතක්ෂයටපත් කළේ එළදෙනකගේ වෙස්ගත් යක්ෂණියක්. ඒ මැරෙන වෙලාවේ ඇති කරගත්ත ද්වේෂයක ඵලයක්. මහා චද්දන්ත ජාතක කතාවෙත් ඒ කාරණාවම තමයි ඉස්මතු කරන්නේ.
ඒ නිසා ද්වේෂය කොයිතරම් භයානකද. ආන් එහෙම ද්වේෂයක් නිසා පංචාල රජුරුවන්ගේ දරුවෝ දෙන්නෙක් ඉපදිච්ච දවසේම යක්ෂණිය කෑවා. පංචාල රජුරුවන්ගේ බිසව තුන්වෙනි දරුවපතකට සූදානම් වුණා. හැබැයි රජුරුව බිසව ඉන්න මාලිගාව සම්පූර්ණයෙන් ආරක්ෂා කෙරුවා. තුන්වෙනි දරුවත් ඇය බිහි කළා. නමුත් යක්ෂණිය දරුවා ළඟට ආවා. මෙච්චර ආරක්ෂකව ඉන්නකොට ඒ යක්ෂණියට නොපෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මාලිගාවට ඇතුළු වුණා. නමුත් දරුවට අත තියෙනකොටම බිසව කෑ ගැහුවා. අවි අමෝරා ගත්ත සෙබළු ඒ වෙලාවේ මාලිගාව නැවත වට කළා. නමුත් යක්ෂණියට දරුවා ගිල දාන්න අවස්ථාව ලැබුණේ නැහැ. දරුවත් අරගෙනම යක්ෂණිය දීවා. රාජපුරුෂෝ යක්ෂණිය පිටිපස්සෙන් එළෙව්වා. වතුර බැහැලා යන කානුවකට බැහැලා යක්ෂණිය හැඟුණා. රාජපුරුෂෝ ඒ බව දැක්කේ නැහැ. ඔවුන් තවත් එහාට යක්ෂණිය හොයන්න ගියා. ඇය තාමත් අර කානුවේ හැංගිලා. මේ වෙලාවේ අර පුංචි දරුවට බඩගිනිය වින්දා. අම්මද යක්ෂණීද කියන කතාවක් මේ බිලිඳ දන්නේ නැහැ. කුසගින්දර නිසා යක්ෂණීගෙන් කිරි හොයන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ යක්ෂණීට ඇති වුණ ආධාරක ප්‍රේමයක්. ඒ නිසා ඒ දරුවා කන්නේ නැතුව සොහොනේ ගල් වෙනක තියාගෙන හැදුවා. ආහාර අනුභව කරන කාලේ එනකොට මිනිමස් තමයි ගෙනල්ලා දෙන්නේ. මැරිච්ච මල කඳන් ඉරාගෙන ඇවිල්ලා දෙනවා. ඉස්සරලාම ඉඳුල් කට ගන්නෙත් කුණු වෙච්ච මිනි කෑල්ල. ඔහුට ඒක කිසි අප්‍රසන්න බවක් නැහැ. මුලින්ම හම්බ වෙන්නේ මස් කෑල්ලක් ඉද. එදා ඉඳලා හැදෙන්නේ වැඩෙන්නේ අමුසොහනේ දාපු මිනි වල මස් කන්න. කාලයක් ගෙවුණා. යක්ෂණීට අතුරුදහන් වෙන්න පුළුවන් වුණාට මේ දරුවට අතුරුදහන් වෙන්න බෑ. ඇයි මිනිස්සෙක්නේ. ඒ නිසා යක්ෂණිය විසින් මුලක් දීලා තිබුණා අතට. ඒ මුල අතේ තියෙනකන් අතුරුදහන් වෙන්න පුළුවන්. පස්සේ කාලේ යක්ෂණී මැරිලා ගියා. ඔහු අර මුල නිසා සොහනට ඇවිල්ලා අතුරුදහන් වෙලා නොපෙනී මිනී කාලා යනවා. පස්සේ කාලේ ඒ මුලත් නැති වුණා. ජයද්දිස මේ පංචාල රජුරවන්ට දරුවෝ 3 දෙනෙක්ම අහිමි වුණා. රජුරවන්ගේ බිසව 4 වෙනි දරුවපතට සූදානම් වුණා. ඒ දරුවත් බිහි කළා. හැබැයි ඒ වෙනුවට යක්ෂණී මැරිලා. ආන් ඒ නිසා කාගෙන්වත් දරුවට කරදරයක් වුණේ නැති නිසා දරුවට නම තිබ්බා ජයද්දිස කියලා. පාලියෙන් දිස කියන්නේ හතුරට නැත්නම් හොරාට. එhmenan යක්ෂණිය මැරිලා නිසා මේ දරුවා හතුරගෙන් බේරුණා. ආන් ඒ නිසා හතුරගෙන් දිනපු නිසා ජයද්දිස කියලා නම තිබ්බා. පංචාල රජු මැරිලා ගියා. ජයද්දිස කුමාරයා රජ වුණා. එක දවසක් ජයද්දිස රජු විනෝදයේ සඳහා තමන්ගේ පිරිසත් එක්ක මෝදඩේමට පිටත් වුණා. මව්පියන්ට සලකන එක බ්‍රාහ්මණෙක් දඩේම යන අතරමඟදී රජුරවන්ට හම්බ වෙලා රජුරවන්ට කියනවා මහරජා ඔබ හොයාගෙනයි මම ආවේ. මහරජා මම ගාව තියෙනවා ගාථා 4ක්. හැබැයි ඒක ගාථාවක් කහවණු 1000ක් වටිනවා. මේ ගාථා 4 ඔබට උගන්වලා යන්න මම ආවේ කියලා. රජුරු කියනවා මං ගමනක් යන්න මගට බැක් පිටත් වෙලා ඉන්නේ. මාලිගාවක් පෙන්නලා සඳහන් කළා ඔබ අර මාලිගාවේ ඉන්නේ. මම මේ ගමන නිමා කරලා ඇවිල්ලා ගාථා ටික ඉගෙනගෙන ඔබට ධනෙ දෙනවා. එහෙම පොරොන්දු කරගෙන ඔහුට පහසුකම් සපයලා දීලා රජුරු පිටත් වුණා.
පින්නතුනි මේ කාලේ අර යක්ෂයා අතුරුදහන් වෙන්න තිබිච්ච මුල නැති කරගෙන ඉන්නේ. ඒ නිසා සොහනට ඇවිල්ලා මිනී කනවා හැමෝටම පේනවා. මිනිස්සු මේ කාරණාවෙන් බය වෙලා ජයද්දිස රජුරවන්ට කියලා තිබ්බ මහරජතුමනි යක්ෂයෙක් ඇවිල්ලා මිනිස්සුන්ට පෙනි පෙනීම මලමිනී කනවා කියලා. මහරජ මෙහෙම ගියොත් ගම් වැදිලා පණ පිටින් මිනිස්සු කන කාලය ඈත නැහැ කියලා කිව්වා. ජයද්දිස රජුරු පිරිසක් යවලා හිටිය යක්ෂයා අල්ලන්න. යක්ෂයා තමන්ගේ ගුහාවෙන් එළියට එනකොට අවි අමෝරගත්ත පිරිසක් සොහන වට කරගෙන. ලොකු බයක් ඇති වුණා හිතේ. බය වැඩිකමට කෑ ගහගෙන මිනිස්සු දිහාට දුවගෙන ආවා. මිනිස්සෙක් වුණාට ඉපදිච්ච දවසේ ඉඳලා කෙස් කපලා නැහැ. රැවුල වැවුන දවසේ ඉඳලා රැවුල කපලා නැහැ. ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් වස්ත්‍රයක් ඇඟ දාගෙන නැහැ. කැලෑවේ ගස් කොළන් අස්සේ ජීවත් වෙන්නේ. ගල් ගුහාවක නිදාගන්න. ශරීර වර්ණය වෙනස් වෙලා බැලූ බැල්මටම යකෙක් වගේ කවදාවත් මදක් නැදලා නැහැ. ඉතින් අර ආරක්ෂාවට ඉන්න පිරිස සේරම බය වුණා යකා නිසා. ඒගොල්ලෝ දෙපැත්තට ඈත් වුණා. යක්ෂයාත් දුවගෙන ඉන්නේ බයේ. පිරිස මැද්දෙන් පැනලා කැලේ ඇතුළට දීලා. ආයේ කවදාවත් මේ සොහන පැත්ත පළාතකවත් ආවේ නැහැ. මහ රූක්ෂ වනාන්තරයේ නුග ගහක් ඇසුරු කරගෙන ඔහු ජීවත් වෙනවා. සොහනට එන්නේ මිනිමස් කන්න. හැබැයි කැලෑව මැද්දේ තියෙන පාරවල් වල ගමන් කරන මිනිස්සු අල්ලගෙන කනවා. මේ කාලේ නන්ද කියන බ්‍රාහ්මණයෙක් නැත්නම් එක ගැල් සාත්තු නායකයෙක් තමන්ගේ ගැල මේ පාර දිගේ යන නිසා කැලෑව ආරක්ෂා කරන මිනිස්සුන්ට කහවණු 1000ක් දීලා කියලා තිබුණා මගේ ගැල් සාත්තු අහවල් දවසේ මේ පාරේ යනවා. ඒ ගැල් සාත්තු ආරක්ෂා කරලා දෙන්න කියලා. පොරොන්දුනා කියලා. ගැල් සාත්තු කැලේට ඇතුළු වුණා. කැලෑව හරහා යනකොට පින්නතුනි යක්ෂයත් හිමින් පාරට ආවා. අයි බඩගින්නේ මිනිහෙක් ඕනේ කොහෙන් හරි. යක්ෂයා එනවා දැක්ක ආරක්ෂාවට ඉන්න මිනිස්සු. හැමෝම යක්ෂයාට නොපෙනී පපුව බිමට තියලා පොළවේ දිගියුණා. යක්ෂයා පැනපු ගමන් ගැල් සාත්තුවේ ප්‍රධානියම අරගෙන කැලේට දීවා. ආරක්ෂක මිනිස්සු එළෙව්වත් වැඩක් වුණේ නැහැ. ඔහු ඇදගෙනම දුවනවා. හැබැයි එහෙම දුවනකොට මේ යක්ෂයාට පෑගුණා කැලේ තිබිච්ච උලක්. ඒක පතුල සිදුරු කරගෙන ගියා. ඒ වේදනාව දරන්න බැරි නිසා බ්‍රාහ්මණයා තැරලා දීවා. නුග ගහ යටට වෙලා 7 දවසක් කෑමට යන්න බෑ. පාදයේ මුලෙන් හිල්ලෙලා. මේ කාලේ ජයද්දිස රජුරෝ දඩේමේ ගිහිල්ලා තමන්ගේ පිරිසට සඳහන් කළා කවුරු හරි ළඟින් මුවෙක් පැනලා ගියොත් ඒ මුවාට ඒ පුජ්‍යලයා වග කියන්න ඕනේ කියලා. කැලෙන් එළියට ආපු පාසාද මුවෙක් රජුරෝ ළඟින්ම පැනලා දෙනවා. ආන්ගේ නිසා පිරිස රජුරවන්ට hina වුණා. ලැජ්ජාව නිසා රජුරෝ මුවාගේ පිටිපස්සේ එළියුවා. යදු 3ක් දුවලා මුවාව දෙකට පළලා කද බැඳගෙන රජුරෝ එනවා. ටිකක් වෙහෙසයි. ඒ නිසා අර නුග ගහයට නතර වුණා. යක්ෂයා දවස් 7ක්ම බඩගින්නේ. රජුරෝ නැගිටලා එනකොට යක්ෂයා ඇවිල්ලා රජුරවන්ට කතා කළා. යන්න දෙන්නේ නැහැ. ඔබ ඉන්නේ මගේ විමානය ඇතුලේ. දවස් 7ක්ම බඩගින්නේ ඉන්නේ. මට ලැබිච්ච ගොදුර මං කීයටවත් අත්හරින්නේ නැහැ කියලා. රජුරු හරි ශක්තිමත්. ඒ වුණාට යක්ෂයා දැකලා මේ වෙලාවේ රජුරුවන්ගේ පාදවල මාංශ පේශි තද වෙලා තියෙන දුවන්න බෑ. අන්තිමට රජුරු යක්ෂයාට කියනවා
මගේ ගාව ඉන්නවා මරාගත්ත මුවෙක්. මේ මුවා කණ්ඩ මට යන්න දෙන්න කියලා. යක්ෂයා කියනවා එහෙම කරන්න බෑ කොහොමවත්. මුවා කණ්ඩ කියලා ඔබ මට කියන්න ඕනෙත් නැහැ. මේ මුවා කොහොමත් මට අයිතියි. මං ඔබව කාලා පස්සේ මුවත් කන්නම් කියලා කිව්වා. රජු ඊට පස්සේ කල්පනාවට වැටුණා. යක්ෂයා අහනවා දැන් ඉතින් කල්පනා කරන්න දෙයක් නැහැ. ගෙදර ගිහිල්ලා කරන්න කොච්චර කටයුතු තිබුණා දැන් ඒව ගැන කල්පනා කරලා වැඩක් නැහැ. දැන් තව පොඩ්ඩෙන් ඔබ මගේ ආහාරය මොනවා ගැනද කල්පනා කරන්නේ කියලා. රජු කියනවා මාව ආහාරය කරගන්න එක ගැන නෙමෙයි මට දුක. මම මේ කැලෑවට එනකොට බ්‍රාහ්මණයෙකුට පොරොන්දුවක් දීලා මං ඇවිල්ලා ධනය දෙන්නම් කියලා. බ්‍රාහ්මණයට ධනය පිළිබඳව තණ්හාව ඇති කෙරුවා මම. මට දුකයි මගේ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වෙන එක ගැන. පින්නතුනි අපි කී දෙනෙකුට පොරොන්දු දීලා ඇද්ද? ඒ දුන්න පොරොන්දු කීයක් අපි මගේ අරලා ඇද්ද? නමුත් රජුවන්ට දුක මැරෙන එක ගැන නෙමෙයි. වෙච්ච පොරොන්දුවක සම්පූර්ණ කරන්න බැරි වෙච්ච වෙන්නේ. මරණයට වඩා රජු ප්‍රියයි පොරොන්දුව සම්පූර්ණ කරන්න. පොරොන්දුවට ප්‍රියයි මරණය රජුවන්ට ඊතරම් දුකක් නෙමෙයි. මේ යක්ෂයා කල්පනා කරනවා මේ රජුරෝ කියන්නේ ඇත්තමයි. බොරු කියන්නේ නැහැ. මේ ඇත්ත කියන අය ලෝකේ කොච්චර උතුම්ද කියලා යක්ෂණිය ඉන්න කාලේ හරි මේ පුද්ගලයා දැනගෙන තියෙනවා. සත්‍ය කතා කරන මිනිස්සුන්ට සලකන්න ඕනේ කියලා දන්නවා. ආන්ගේ නිසා රජුරවන්ට කියනවා මහරජා ඔබ පොරොන්දු වෙනවද හෙට එනවා කියලා. රජුරු කියනවා බ්‍රාහ්මණයට දීලා තියෙන පොරොන්දුව සම්පූර්ණ කරන්න යන මම ඔබට දීලා යන පොරොන්දුව කවදාවත් කඩන්නේ මම ඔබට පොරොන්දු වෙලා යනවා මං හෙට උදේ එනවා කියලා. මට දැන් යන්න දෙන්න කියලා. ඉතින් පින්නතුනි මෙතන නතර වෙලා මේ සත්‍ය වචනය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා සාකච්ඡා කර යුතු තැනක්. ලෝකේ සත්‍යයේ තරම් ශ්‍රේෂ්ඨයි. මේ පෘථුවිය තුල තියෙනවද යම් රසයක්? ඒ හැම රසයම අභිභවනය කරනවා කියලා සඳහන් කළා සත්‍ය රසය. අපි භාග්‍යතුන් වහන්සේ ඒ බව ආලවක සූත්‍රයේ ආලෝකයක්සයට දේශනා කළා. අපේ දිව මේ ජීවිත කාලේ පුරාම හෙව්වද විවිධ රස. ඒ හැම රසයකටම වඩා සත්‍ය රසවත් කියලා දේශනා කරනවා. ඒ සත්‍යයට යකුන් පවා සලකන බව තවත් නොයෙක් ජාතක කතාවල් වල පැහැදිලි කරනවා. මේ කරුණු යක්ෂයෙක් ටිකක් දන්න නිසා රජුරුවන්ගේ වචනේ පිළි අරගෙන කියනවා එහෙනම් යන්න බ්‍රාහ්මණයට ධනෙ දීලා හෙට උදේ මාපව වෙන්න කියලා. දැන් මේ 7 දවසක් බඩගින්නේ ඉඳලා Tamanට ලැබිච්ච ගොදුර ආහාරයේ එහෙම මුදා හරියද කෙනෙක්? මේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඇත්ත කතා කරන බව නිසායි මේ පිටත් කරන්නේ. රජුරු වහාම යක්ෂයාගෙන් සමු අරගෙන පිරිස ගාවට ගිහිල්ලා තමන්ගේ පිරිසත් එක්ක මාලිගාවට ගිහිල්ලා බ්‍රාහ්මණයාට කතා කරලා විශේෂ ආසනයක වඩා හිඳවලා බ්‍රාහ්මණයාට කහවණු 4000ක්ම දීලා පොරොන්දුව සම්පූර්ණ කරලා බ්‍රාහ්මණයා පිටත් කරලා තමන්ගේ රටවැසියන්ට කතා කරලා තමන්ගේ පුතාටත් කතා කළා. ජයදිස රජුගේ පුතෙක් ඉන්නවා. ඒ පුතාගේ නම අලීන සත්තු. එයි මේ අලීන සත්තු කියලා කියන්නේ සතුරා දිනපු නිසා ජයදිස කියලා කියනවා. අලීන සත්තු කියලා කියන්නේ
කාටවත්ම බය නැති නිසා අලීන සත්තු කියලා කියනවා. අලීනයි කියන්නේ ලීනයි කියන්නේ හැකිලෙනවට. අලීන කියන්නේ නොහැකිලෙනවට. එහෙනම් බයේ හැකිලෙන ස්වභාවයක් නම් මොහු තුල කවදාවත්ම නැහැ. ඒ නිසා පුංචි කාලෙම නම තියලා තියෙන්නේ අලීන සත්තු කියලා. මේ කාලේ යුව රජු පුතාට කතා කරලා කියනවා පුතේ අද ඔබ අභිෂේක ලබන්න ඕනේ. මේ පංචාල රාජ්‍ය ඔබ බාර ගන්න ඕනේ අද. ඒ තාත්තේ හදිසි මාව අභිෂේක කරන්න කල්පනා කරන්නේ. නෑ පුතේ මට මේ රජකමට වඩා මං කෙනෙකුට දුන්න නම් පොරොන්දුවක් ඒ පොරොන්දුව ඉෂ්ට කරන එක වටිනවා. රාජ්‍යයට වඩා දරුවන්ට වඩා බිරිඳට වඩා රටවැසියන්ට වඩා මට මේ පොරොන්දුව සම්පූර්ණ කරන එක වටිනවා. ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම වෙනුවෙන් මේ සියල්ලම අත්හරින්න මම සූදානම්. මම යක්ෂයෙකුට කැලෑවේදී අහුවෙලා පොරොන්දුවක් දීලා යාවේ බ්‍රාහ්මණයෙකුට දීපු පොරොන්දුව ඉෂ්ට කරලා යක්ෂයා ගාවට එනවා කියලා. මට මේ රටවැසියෝ අතරමං කරලා යන්න බැරි නිසා මගේ පුතා රජ කරනවා. පුතේ කවදාවත් අධාර්මික රාජ්‍යයක් කරන්න එපා. ඔබේ රාජ්‍ය හැමදාම ධර්මානුකූලව පවත්වන්න. බොහොම සතුටින් රට පාලනය කරගෙන කුසලයේ යෙදিলা ඔබත් කටයුතු කරන්න. මම දැන් පිටත් වෙන්න ඕනේ යක්ෂයා ගාවට. පුතා කියනවා තාත්තී. තාත්තට මතකද? දැනගෙන හෝ නොදැනගෙන හෝ මං අතින් තාත්තගේ හිත රිදුන දවසක් මතකද කියලා ඇහුවා. රජු කියනවා පුතේ එහෙම දවසක් මතක තියෙන්නේ එහෙම වෙච්ච කවදාවත්ම නැහැ කියලා. මතක තියෙන්නේ එහෙම දෙයක් වෙලා තියෙන්න ඕනේ නේ. එහෙම දෙයක් කවදාවත්ම මගේ පුතාගෙන් වෙලා නැහැ. තාත්තී එහෙම දෙයක් මගෙන් වෙලා නැත්තම් ඇයි අපි දාලා යන්නේ? මට මේ රාජ්‍ය වටින්නේ නැහැ තාත්තී. මට මගේ බිරිඳකින් වටිනාකමකුත් නැහැ. මට රාජ්‍යයටයි බිරිඳටයි දෙකටම වඩා මට වටින්නේ මගේ තාත්තා. තාත්තා නැති රාජ්‍ය මට මොකටද කියලා ඇහුවා. තාත්තා තවත් යනවනම් අපි දෙන්නම යමු. අපි දෙන්නම යන් යක්ෂයා ගාවට. තාත්තා නැතුව මට රජකම එපා කියලා කිව්වා. පින්නතුනි තාත්තා ගැන එහෙම හිතන පුතු මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? තාත්තා නැත්තම් රජකමත් එපා. තාත්තා නැත්තම් බිරිඳත් එපා. නමුත් පස්සේ කාලේ අපි අහනවා රජකම නිසා තාත්තා මරණ පුතු ගැන. බිරිඳක් නිසා අම්මයි තාත්තයි ගෙදරින් පන්නන දරුවෝ ගැන. නමුත් සත්පුරුෂයෝ කියන්නේ ඒ කවුරුවත් එපා මව්පියෝ නැගිලා. පුතා එක කතා කරලා බේරෙන්න බෑ තාත්තට. පුතා කියනවා තාත්තී අපි දෙන්නම ගියොත් දෙන්නම මැරෙනවනේ. තාත්තා ඉන්නේ මම යන්නම්. පුතා කියනවා තාත්තී තාත්තගේ පණ කොහොමද දැන් යක්ෂයාට බාර වෙලානේ තියෙන්නේ. තාත්තී යක්ෂයාට පොරොන්දු වුණ පණ මට දෙන්න. මගේ පණ තාත්තා ගන්නට. මම යන්නම් යක්ෂයා ගාවට. ජයදිස රජු කියනවා පුතේ ඕක තමයි සත්පුරුෂයන්ගේ හැටි. අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න දෙපාරක් හිතන්නේ සත්පුරුෂයෝ කවදාවත්. මේ තාත්තට තමන්ගේ පුතා ගැන මොන තරම් විශ්වාසයක් තියනවාද? තාත්තා කියනවා එහෙනම් යන්න යක්ෂයා ගාවට. තාත්තගේ හිත කියනවා මගේ පුතාගේ රෝම ගහකටවත් හානි කරන්න ඒ යක්ෂයාට බෑ කියලා.
පුතා ජීවත් වුණ හැටි, පුතා ජීවත් වෙන හැටි තාත්තා හොඳට දන්න නිසා. අම්මටත් වැඳලා තාත්තටත් වැඳලා සහෝදරියටයි බිරිඳටයි දෙන්නටත් කතා කරලා තාත්තා ගාවට ගිහිල්ලා ආපහු වහනවා තාත්තේ තාත්තා මග සලකුණු තියලා ආවද යක්ෂයා ගාවට යන පාරේ කියලා. ඔව් පුතේ මග සලකුණු තියලා තියෙනවා. අහවල් තැනින් යන්න ඒ තැන්වල මෙන්න මේ වාගේ සලකුණු තියෙනවා. ඒ සලකුණු බලාගෙන යන්න ඔබට යක්ෂයා හම්බෙයි කියලා. මව්පියන්ට වැඳලා පිටත් වෙනවා. බය කියලා දෙයක් ගෑවිලා නෑ. නමත් ඊටම ගැලපෙන්න තියලා තියෙන්නේ අලීන සත්තු කියලා. හැබැයි පුතා පිටත් වෙනවා දැක්කාම අම්මට නම් පියවි ස්වභාවයෙන් ඉන්න බැරුව යනවා. අම්මට සිහි නැතුව මහ පොළොව උඩ ඇද වැටෙනවා. තාත්තට යන්න කිව්වට දරා ගන්න බෑ. තාත්තා කියනවා පුතේ මගේ මරණයට වඩා මට උඹේ මරණය දුකයි කියලා. මට ඒක වේදනාවක් උඹ මැරෙන හැටි. ඒ නිසා තාත්තා සත්‍ය ක්‍රියාවක් කරනවා. වරුණ දෙවියෝද සෝම දෙවියෝද ප්‍රජාපතිද හිරුද සඳුද මගේ පුතා ඒකාන්තයෙන් රකිත්වා යක්ෂයා දිනලා මගේ පුතා ආපහු තමන්ගේ රටට එන්න ඕනේ කියලා. අම්මට සිහිය විල්ලා අම්මා කියනවා දණ්ඩ කීරන්නේට ගිහපු රාම දෙවියෝ විසින් ගෙනහිල්ලා ආපහු අම්මට බාර දුන්නා. මගේ පුතා දෙවියෝ රැකලා ආපහු මටම ගෙනත් දෙනවා කියලා. කුමාරයා යනවා පොරිසාදය ළඟට. ගහක් උඩ හැංගිලා ඉන්නේ. නමුත් කුමාරයා එනවා දැකලා දන්නවා රජ්ජුරුව නෙමෙයි එන්නේ පුතා වෙන්නේ. ගහින් බහිනවා. රජ්ජුරුව එයි කියලා ටිකක් බයේ හිටියේ. ශාස්ත්‍රීය මායංකාරයෝ එන්නම් කියලා කිව්වට කොහොම එයිද දන්නේ. ගහින් බහැලා කුමාරයාට මහා දේහයක් තියෙනවා. මනා උසක් තියෙනවා. හඳක් වගේ සුන්දර මුහුණක් තියෙනවා. පොරිසාදයා මූණට මූණ දෙන්නේ නැතුව පිටිපස්ස හරවලා කතා කරනවා. කතා කරලා අහනවා ඔබ කවුද? ඔබ දන්නේ නැද්ද මේ මිනිමස් කන්න මේ කැලේ ඉන්න බව? ඔබ බය නැතුව මේ කැලේට ආවේයි කියලා. කුමාරයා කියනවා ඔබ මිනිමස් කන බව මම හොඳට දන්නවා. මම ඔබ හම්බෙන්නම තමයි ආවේ. මං ජයදිස රජුගේ පුතා. යක්ෂයා කියනවා මට ඒක තේරුණා. ඔබේ තාත්තගේ මූණයි ඔබේ මූණයි දෙකම එක වගේමයි. මං හිතුවා රජුගේ පුතා වෙන්නේයි. තාත්තා වෙනුවෙන් පුතා වෙනව වෙන්නේයි කියලා. කුමාරයා කියනවා ඒකටම තමයි මම ආවේ. යක්ෂයා අහනවා ඔබ මැරෙන්න බය නැද්ද? මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙන්න බයයි. කුමාරයා කියනවා ඉපදුනොත් කෙනෙක් පින් කෙරුවා පව් කෙරුවා මැරෙනවම තමයි. කෙනෙකුට මැරෙන්න තියෙන ජීවිතේ අම්මා තාත්තා වෙනුවෙන් මැරෙන්න ලැබෙනවා නම් ඒක තරම් වාග්යක් තව කොහෙන්ද කියලා අහනවා. අම්මා තාත්තා වෙනුවෙන් මැරෙන්න ලැබෙනවා නම් ඒක වාග්යක්. ඇයි කියලා කොහොම කියනවා මව්පියෝ වෙනුවෙන් ජීවිතය දෙන එක සුගතියට යන්න තියෙන ළඟම පාර කියලා. අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතය දෙන එක දෙව්ලොවට යන්න තියෙන ළඟම පාර. පින්නතුනි මේ කතාවයි අපි අපේ මව්පියෝ අතර තියෙන සම්බන්ධය ගැන කල්පනා කරලා බලන්න. අපිට අපි ගැන කොච්චර දේවල් හිතන්න තියෙයිද? යක්ෂයා කල්පනා කරනවා මොහු මැරෙන්න බය නැතුවමද? කුමාරයාගෙන් අහනවා ඒ කියන්නේ ඔබ මැරෙන්න බය නැතිම කෙනෙක්ද කියලා. කුමාරයා කියනවා මෙලොවත් පරලොවත් මට දෙකම එකයි.
මරණයට බය වෙන්න කිසිම හේතුවක් මට නැහැ කියලා. යක්ෂයා අහනවා හේතු. එහෙම කියන්නේ. අලින සත්තු කුමාරයා කියනවා ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් එලි පිටවත් රහසේවත් කරපු වරදක් මගේ ජීවිතේ නෑ. එහෙම වැරදි නැති මම මොකක් නිසා මැරෙන්න බය වෙන්නද කියලා අහන්නේ. යක්ෂයා කල්පනා කරනවා මොහු මරාගෙන කෑවොත් මගේ ඔළුව හත් කඩකට පැලෙන්න පුළුවන්. ඒ නිසා කියනවා යන්න ගිහිල්ලා ගිනි ගොඩක් ගහලා එන්න කියලා. කුමාරයා කැලේ පුරාම ඇවිදලා දර එකතු කරනවා. එකතු කරලා මහ ගිනි ගොඩක් හදලා එනවා. ඇවිල්ලා කියනවා ගිනි ගොඩ ගැහුවා. මොකද කියන්නේ? මගේ පංචස්කන්ධය උඹට අයිති. මම මෙහෙම ඉන්නකොට කණ්ඩ බැරි නම් ওই නුග ගහට නැගලා මම පනින්නම්. මං වැටිලා මැරුණාම කනවද? නැත්තම් අර ගිනි ගොඩට දාලා පුච්චලා කනවද කියලා ඇහුවා. මං ඕන එකකට ලැස්තියි. එහෙම කියනකොට වින්නද යක්ෂයා බය වෙනවා. යක්ෂයා කියනවා මම ඔබ කන්නේ නැහැ කියලා. කුමාරයා අහනවා එහෙනම් ගිනි ගොඩක් ගහන්න කිව්වේ මොකටද මට? ඒ වෙලාවේ කියනවා මැරෙන්න බය නැහැ කියලා කීවට. කැලෑවේ ගිහිල්ලා දරා එකතු කරන අතරේ උඹ පැනලා යයි කියලා මං හිතුවේ. උඹ පන්න ගන්න මං එහෙම කිව්වේ. එලවන්න ක්‍රමයක් නැති හින්දා. බයක් කියලා නාමයක්වත් තිබුණා නම් ඔබ යනවනේ එතකොට. කුමාරයා කියනවා ඒ වෙලාවේ යක්ෂය උඹ ලෑස්ති වෙනවද මම පරීක්ෂා කරන්න? මනුස්ස ජීවිතේ ඉපදිච්ච මම ගැන ඔබ කොහේ පරීක්ෂා කරන්නද? තිරිසන් ආත්මේ ඉපදිච්ච කාලේ සක්‍ර දේවේන්ද්‍රයට මාව පරීක්ෂා කරන්න බැරි වුණා කියලා සස ජාතකය මතක් කරලා දෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මේ කුමාරයාට කොහොමද අතීතයේ ජීවිතේ මතක් වුනේ කියලා. ඒ තරම්ම සිල්වත් ජීවිතය. ඒ නිසා අතීතයේ පව ආවර්ජනය කරන්න පුළුවන්. එවන් ජීවිතවලට තමයි පින්නතුනි අනෝම ජීවිත කියලා කියන්නේ. සස ජාතකය අපි පින්නතුන අහලා තියෙනවා. කුමාරයා කියනවා ඔබ දන්නවද? චන්ද්‍රයාට හරි ලස්සන නමක් හම්බුනේ මම හින්දාමයි කියලා. මොකද්ද චන්ද්‍රයාට මේ කියන ලස්සන නම? අලිනිසත්තු කුමාරයා කියනවා චන්ද්‍රයාට කියන ලස්සන නමක් තියෙනවා ඔබ දන්නවද? ශෂී කියලා. හඳට ශෂී කියන්නේ වෙන කවුරුවත් හින්දා නෙමෙයි මම හින්දා කියලා. අතීත කතාව කියලා දිනවා එදා මගේ ශරීර මාංශය ඉල්ලගෙන ආපු බ්‍රාහ්මණයට ගිනි අඟුරු ගොඩට පැනලා මගේ මස පුච්චලා දෙන්න හදනකොට ඇවිල්ලා තිබි සක්‍ර දේවේන්ද්‍රයා. මගේ දාන පාරමිතාව ගැන සතුටු වෙලා එදා මාව ගිනි අඟුරු කන්දෙන් එළියට අරගෙන දානයේ ශ්‍රේෂ්ඨ බව කප පවතින තුරු ලෝකයා දැනගත යුතුයි කියලා හිතලා පර්වතයක් මිරිකලා අතට ආපු ඉස්ම ටික හඳ මඩලට තවරලා හඳ මඩලේ සසලපය එදා ඇති කලේ සක්‍ර දේවේන්ද්‍රය කියලා. ඒ මම දාන පාරමිතාව පුරන කාලේ කියන කතාව මතක් කරලා දෙනවා. එදා සක්‍ර දේවේන්ද්‍රටවත් බැරි වුණා නම් මාව පරීක්ෂා කරන්න මිනිහෙක් වෙලා ඉපදිච්ච කාලේ උඹ කොහොමද ඒක කරන්නේ? බයක් තියෙනවා නම් මම ඉන්නේ නැහැ කියලා. යක්ෂයා කල්පනා කරනවා මේ කුමාරයා කේසර සිංහෙක් වගේ. මොහු කණේක කොහොමත් මට සුබදායක නෑ. ඒ නිසා කියනවා කන්නේ කොහොමද කියලා. කුමාරයා කල්පනා කරනවා මොහු යකෙක් වෙන්න බෑ කියලා. කොහොමත් මොහු යකෙක් වෙන්න බෑ. යකෙක් නම් වෙලහට පැනලා කන්න ඕනේ එක්ක. නමුත් යකෙකුගේ ඉරියව් මොහුගෙන් පේන්නේ. යකෙක් නම් ඇස් දෙක රතු පාට වෙන්න ඕනේ. යකෙක් නම් ඇහි පිය නොහෙලන්න ඕනේ. යකෙක් නම් හෙවණැල්ල නැති වෙන්න ඕනේ. නමුත් මොහුගේ ඇස් රතු නෑ. මොහු හොඳට ඇහි පිය සලනවා. මොහුගේ හෙවණැල්ල තියෙනවා. කුමාරයාට මතක් වෙනවා. මගේ තාත්තගේ සහෝදරයෝ දෙන්නෙක් යක්ෂණියක් කාලා. එක සහෝදරයෙක් යක්ෂණියක් අරගෙන දුවලා ගිහිල්ලා
මේ වෙන කවුරුවත් නෙමෙයි යක්ෂයෙක් වගේ මහ කැලෑව මැද්දේ පෙනී හිටින්නේ මේ මගේ ලොකු තාත්තමයි කියලා. එහෙම වැටහෙන්න මොනතරම් බුද්ධියක් තියෙන්න ඕනද? යක්ෂයාට කතා කරලා කියනවා මම කන්නේ නැද්ද? මම කන්නේ නැත්තම් අදින් පස්සේ කවදාවත්ම සත්තු මරාගෙන කන්න එපා. පොරොන්දු කරවගන්න. පන්සිල්ලි පිහිටවනවා. පිහිටවල කියනවා ඔබ යකෙක් නෙමෙයි මගේ ලොකු තාත්තා කියලා. යක්ෂයා කියනවා මම පිළිගන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ඔබ පිළිගන්න කෙනෙක් නැත්නම් ඔබ පිළිගන්න වචන තියෙන කෙනෙක් මේ කැලේ ඉන්නවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහා ඍෂිවරයෙක් ඔය කැලේ ඉන්නවා. ඒ ඍෂිවරයා කියන දේ මම පිළිගන්නවා කියලා. එහෙනම් යන්න. පොරිසාදිය තඬ ගහගෙන වෙනවා ඉතින්. එනකොටත් අහන්න දෙයක් නැහැ. ඍෂිවරයා කියනවා තාත්තයි පුතයි කොහෙද මේ කැලෑවේ සැරිසරන්නේ කියලා. ඒකෙන්ම පොරිසාදිය පිළිගන්නවා කුමාරයාගේ කතාව ඇත්ත. කුමාරයා කියනවා යන්න. අපේ රාජ්‍යයට යන්න කියලා. යක්ෂයා කියනවා නෑ. මම මෙහි නතර වෙන්නම්. කුමාරයා ගිහිල්ලා රටම සතුටු කරලා අම්මා තාත්තා පිනවලා තාත්තට වැඳලා කියනවා තාත්ති ඒ කැලෑවේ හිටියේ යක්ෂයෙක් නෙමෙයි තාත්ති. ඒ කැලෑවේ හිටියේ තාත්තගේ ලොකු අයියා. තාත්ති මගේ ලොකු තාත්තා. එහෙම කියලා කියනවා තාත්ති මේ රාජ්‍ය තාත්තගේ නෙමෙයි. මේක ලොකු තාත්තගේ රාජ්‍යය. ලොකු තාත්තා නැති හින්දා තමයි තාත්තා රජකම් කරන්නේ. අපි යමු ලොකු තාත්තා එක්ක ඇවිල්ලා රාජ්‍ය දෙමු නේද තාත්තා කියලා. පින්නුතුනි ඉස්සරහට මට හම්බෙන්න තියෙන රාජ්‍ය ලොකු තාත්තට දුන්නාම ඊළඟට ඒක ලැබෙන්නේ ලොකු තාත්තගේ පුතාට. කොයිතරම් උතුම්ද Tamanට ලැබෙන තියෙන රාජ්‍ය අත්හරින්න ලෑස්ති වෙන්නේ නැහැටි. තාත්තත් එක්ක පංචතූර්ය වාදනයත් අරගෙනම ඍෂිවරයා ළඟට ගිහිල්ලා කතා කරලා ජයදිස රජුරු කියනවා එන්න යන්න. ඍෂිවරයා කොහොම යක්ෂයා යක්ෂණී දරුවා අරගෙන ගිහිල්ලා කැලේ හදාපු තැන ඉඳලා අද මේ වෙනකම්ම කතාව කියලා දෙනවා. ඊට කියනවා එන්න යන්න. අයියාගේ රාජ්‍ය අයියම ගන්න කියලා. පොලිසාදියා කියනවා නෑ. මං එකම ජීවිතය ඇතුලේ දෙපාරක් ඉපදිච්ච කෙනෙක්. මට ආයේ රාජ්‍යයක් අවශ්‍ය නෑ. මට ඕනේ මේ තුච්ච වූ සංසාරයෙන් මිදෙන වැඩ පිළිවෙල. එහෙනම් මම මේ ඍෂිවරු ගාවම ඉන්නම්. ඔබේ රාජ්‍ය ඔබ සාමකාමීව ධාර්මිකව ඉදිරියටත් කරගෙන යන්න කියලා. ජයදිස රජු ඊට පස්සේ මහ විශාල පර්වත දෙකක් මැදි කරලා පර්වත දෙකක් අතරේ බැම්මක් බැඳලා විශාල වැවක් හැදුවා. සල්ලි තියෙන මිනිස්සු 1000ක් ගෙනල්ලා වැවට උඩහින් පදිංචි කළා. පදිංචි කරලා ඒ ගමට නමක් තිබ්බා. මහා නියම්ගම කියලා. චුල්ලකම්මාස ධම්ම නියම්ගම කියලා. ඇයි මේ ගම හැදුවේ? අයියා වෙනුවෙන් තාපසවරුන්ට පින්නපත් යන්න. ඒක චුල්ලකම්මාස ධම්ම. එතකොට අලීන සත්තු කුමාරයා කියලා කියන්නේ මහ බෝසතාණන් වහන්සේ. මව්බිය වෙනුවෙන් ජීවිත කැප කරලා තියෙන හැටි ඒ කාලේ. පින්නතුනි ධර්මයේ සඳහන් කරන තවත් ගමක් තියෙනවා. මහා කම්මාස ධම්ම කියලා. ඒකත් නියම් ගමක්. ඒ මහා සුත සෝම ජාතකයේදී පොරිසාදියා දමනය කරපු තැන. චුල්ලකම්මාස ධම්ම කියලා කියන්නේ ජයද්දිස ජාතකයේදී පොරිසාදියා දමනය කරපු තැන. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා මව්පියන්ට සැලකීමේ අගය වටහලා දීලා ධර්ම දේශනාව නිමා කරනකොට මව්පියන්ට සලකපු අර මාතු පෝෂක භික්ෂුන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා.
අනුසන්ධි ගලපලා අපේ භාග්‍යතුන් වහන්සේ ජාතක කතාව නිමා කරනකොට දේශනා කළා. මහණෙනි, අලීන සත්තු කුමාරයාගේ තාත්තා ජයදිස රජු වෙන කවුරුවත් නෙමෙයි. මෙදා සුද්ධෝදන මහ රජුමයි. ජයදිස රජුගේ බිසව වෙන කවුරුවත් නෙමෙයි. මෙදා මහා මායා දේවින් වහන්සේමයි. අලීන සත්තු කුමාරයාගේ බිරිඳ වෙන කවුරුවත් නෙමෙයි. මෙදා රාහුල මාතාවමයි. මහණෙනි, එදා පෝරිසාදය වෙන කවුරුවත් නෙමෙයි. මෙදා අඟුලිමාල මහ රහතන් වහන්සේමයි. මහණෙනි, එදා අලීන සත්තු නම් වෙලා ඉපදිලා හිටියේ ලෞතර බුදු වෙච්ච මමමයි. කරුණු ටික දේශනා කළා. පින්නතුනි, අඟුලිමාලයන් වහන්සේ එදත් පෝරිසාදී කෙටියට මහා අපරාධ කර කර ඉඳලා සසර දිනන්නේ බෝසතාණන් වහන්සේගේ පිහිටෙන්මයි. මේ අවස්ථාවේ ආපහු චුල්ල කම්මාස ධම්ම කියන නියම ගම හදාපු තැන නැවතත් සසර දිනන්නේ මහා බෝසතාණන් වහන්සේ නිසාමයි. අන්තිම ජීවිතෙත් අපේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොටත් ආයෙත් පෝරිසාදී එක්ක. එදත් පිහිට වුණේ බුදුරජාණන් වහන්සේමයි. තමන් වහන්සේත් එක්ක එන බුදු පිරිස බෝධිසත්ව කාලේ ඉඳලා මොන තරම් උන්ට රැකවරණයක් හදලා තියෙනවද? එදා ඒ බුදු පිරිසට විතරක් නෙමෙයි, අද මේ කතා කරන මටත්, දේශනාව අහගෙන ඉන්න ඔබටත් මේ සංසාරේ පුරාම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ඉඳලම අපිට රැකවරණය දුන්නා. අපි සසර කෙටි කරගන්න ලෞතර බුද්ධත්වයේ ලැබලා අද භාග්‍යතුන් වහන්සේ රූපකයින් පිරිනිවන් පාලා ගිහිල්ලා වුණා. තාමත් භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව අපිට හිග නැතුව තියෙනවා. එවන් යුගයක ජීවත් වෙන අපි වහ බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා තිසරණෙහි පිහිටලා පංචශීලයේ දිවි හිමියෙන් ගරු කරලා ශ්‍රද්ධාවෙන් දියුණු වෙලා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ධර්ම රත්නයේ ආශ්චර්යයෙන් මේ කටක භයානක දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න වීර්ය වඩන්න තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු කියන කාරණාව ඔබ සියලු දෙනාටම සිහිපත් කරලා ඒ නෛර්යානික ධර්ම රත්නයේ එදත් අදත් හෙටත් අපට උපකාර කරන බව හිතේ ශ්‍රද්ධාවෙන්ම තේරුම් අරගන්න. ඒ තේරුම් අරගෙන ධර්මානුකූලව ජීවිතේ පෝෂණය කරගන්න ඔබට අවවාද අනුශාසනා කරවමින් ධර්මයට ගරු කරමින් මේ මහා සත්පුරුෂයන් වහන්සේලා තමන්ගේ ශ්‍රද්ධාව නිසා මේ ධර්මාසනයේ සකසලා තියෙන හැටි, පිරිස සූදානම් කරලා තියෙන හැටි, භාග්‍යතුන් වහන්සේට ධර්ම රත්නයට දක්වලා තියෙන ගෞරවයෙන් උන්වහන්සේලගේ ශ්‍රද්ධාව අපි දකිනවා. ඒ ශ්‍රද්ධාව යටතේ පෝෂණය වෙන්න වාග්ය ඔබ ළඟ තියෙන නිසා එවන් සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරෙන් අපිට මේ ජීවිතයේ සසර නිරයෙන් මුදව ගන්න බැරි වුණොත් අපිම අවාසනාවන්ත පිරිසක් මිසක් අපට සත්පුරුෂයෝ හිග නැහැ පින්නතුනි. සත්පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. නමුත් ඔබට සත්පුරුෂයෝ ඉන්නවා. එයින් ප්‍රයෝජන අරගෙන යලි යලිත් වීර්ය වඩමු මේ සසරින් කෙසේ හෝ ඈතර වෙන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.